ආදරණීය දරුදරියනි අපි මේට ප්‍රථම පරිච්ඡේද කීපයකින්ම කළමනාකරණය කියන විෂය නිර්දේශයේ වැදගත්ම මාතෘකාවට අදාළව 2000 වසරේ සිට 2018 දක්වා යොමු වෙච්ච සහ විභාගයට ඉදිරියේදීත් වටිනාකමක් තියෙන සියලුම බහුවර්ණ ප්‍රශ්න හොඳින් විශ්ලේෂණය කරලා බහුවර්ණ ප්‍රශ්න වලට ප්‍රවේශ වීමට නැත්නම් නිවැරදිව ප්‍රශ්න හඳුනා ගැනීමට අවශ්‍ය දැනුම තාක්ෂණය ලබා දුන්නා. ඊට අමතරව ඒ බහුවර්ණවල පිළිතුරු වර්ණයන් පහ අතර නිවැරදි සැසඳීමක් කරලා වඩාත්ම යෝග්‍ය පිළිතුර තෝරගෙන ලබා දෙන ලකුණු දෙක ලබා ගන්නේ කොහොමද කියලා හොඳ අවබෝධයක් ලබා දුන්නා. මම විශ්වාස කරනවා මින්පසු ඕනෑම බහුවර්ණ ප්‍රශ්නයකට මුහුණ දෙන්න හොඳ සූදානමකින් දැන් පසු වෙනවා ඇති. සහ මං කලින් කරපු ඉල්ලීම මම නැවත කරනවා. මං අවස්ථා කීපෙදි ඉල්ලීම් කරා අපි මේ කරන සෑම බහුවර්ණ ප්‍රශ්නයක්ම උත්සාහ කරන්න වෙනත් ස්වරූපයකට පෙරලන්න. අපි කරන බහුවර්ණ ප්‍රශ්නේ වෙනත් කෝණවලින් ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන්. එහෙම ප්‍රතිනිර්මාණය කළ තවත් ප්‍රශ්න දෙකක්, තුනක්, හතරක්, පහක් ඔබට ගොඩනගන්න පුළුවන්. ඒක හොඳම ව්‍යායාමයක්. ඒක පාඩම් කරන ක්‍රමවලින් ප්‍රධානම ක්‍රමයක් තමයි ප්‍රශ්න සහ උත්තර ගොනු කරන එක. ඔබත් දන්නේම නැතුව විෂය කරුණුත් ඔබට මතකයේ රැඳෙනවා. ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමේ තාක්ෂණයත් ඔබ નિરાයාසයෙන්ම ලබා ගන්නවා. ඒක අනිවාර්යයෙන්ම නැවත නැවතත් කරන්න. නිකන් පොත් කඩපාඩම් කරන න්‍යායෙන් බැහැර වෙන්න. පොත් කඩපාඩම් කරන ක්‍රමවේදයට ඔබ අනිවාර්යයෙන්ම නැවතීම ලකුණු තියන්න. ඒක අවශ්‍ය නැහැ. තේරුණාද? රයිට්. අපි අද පාඩම් පරිච්ඡේදයෙන් කතා කරන්න උත්සාහ කරනවා 2000 වසරේ සිට 2018 දක්වා විභාගවලදී කළමනාකරණය කියන වටිනාම පාඩම් ඒකකය සම්බන්ධයෙන් යොමු වෙච්ච සැපීම් වර්ගයේ ප්‍රශ්න. දැන් වාස්තික පේපර් එකේ මූලික ප්‍රශ්න වර්ග දෙකයි අපෙන් අහන්නේ. එකක් වර්ණ පහක් තියෙන බහුවර්ණ ප්‍රශ්න 30ක් අහනවා. අනික සැපීම් වර්ගයේ ප්‍රශ්න supply type questions 20ක් අහනවා. එයින් 10ක් හිස්තන් පුරවන. ඒ කියන්නේ හිස්තනක් සම්පූර්ණ කරන කෙන එක සැපීම් වර්ගය. අනිත් එක මේ දැන් කතා කරන්න යනවා වගේ කෙටි හා නිශ්චිත පිළිතුරු සපයන ප්‍රශ්න. හරිනේ? මුලින්ම 2011 දක්වා කෙටි නිශ්චිත පිළිතුරු අහලා නැහැ. මොකද 2000 වසරේ දැන් මුලින්ම 2010 දක්වා ඇහුවේ බහුවර්ණ ප්‍රශ්න 30ක් පමණයි. මතක ඇති ඔබට පස්සේ තමයි කෙටි නිශ්චිත හිස්තන් කියන සැපීම් වර්ගය ආවේ. මුලින්ම 47 වෙනි ප්‍රශ්නය 2011 නව නිර්දේශයට යහපු 47 වෙනි ප්‍රශ්නය. තාක්ෂණික මානව හා සංකල්පීය කුසලතා පමණක් නූතන කළමනාකරණ ප්‍රමාණවත් නොවේ. ඊට අමතරව කළමනාකරණට අවශ්‍ය කරන කුසලතා තුනක් නම් කරන්න. කුසලතා තුනක් නම් කරන්න. දැන් ඕනම ව්‍යාපාරයක කළමනාකරුවෙක් වුණාම එයා සාර්ථක හොඳ කළමනාකරුවෙක් වන්නට නම් එයා හොඳ කළමනාකරුවෙක් වන්නට නම් එයාට තියෙන්න ඕන මූලික කුසලතා තුනක්. ඒ තුනෙන් එකක් හරි නැත්නම් එයා ප්‍රශස්ත කළමනාකරුවෙක් වශයෙන් වර්තමානයේ පිළිගන්නේ නැහැ. හෙට දවසට ඒක හැමෝම වළංගුයි. රොබර්ට් එල් කාට්ස් කියන මහා කළමනාකරණ වේදියා විසින් ලෝකෙට දායාද කරා කළමනාකරණ තුල තියෙන කුසලතා තුනක්. ඒ තුන තියෙන්න ඕනේ. ඒ තුනට අමතරව තව සුවිශේෂී කුසලතා තිබුණොත් ඒ කළමනාකරුව තව දුරටත් සුවිශේෂී කළමනාකරුවෙක් බවට පත් වෙනවා. ඒ සුවිශේෂී කුසලතා නැතත් මේ තුන තියෙනවා නම් එයා හොඳ කළමනාකරුවෙක් වශයෙන් සාමාන්‍ය පොදු පිළිගැනීම තියෙනවා. මතකනේ ඒ තුන තමයි මේ දීලා තියෙන්නේ. තාක්ෂණික මානව හා සංකල්පී නැත්නම් සංකල්පනාත්මක කියනවා මනෝභාවාත්මක කියනවා. හරිද? ඒ තුන ප්‍රමාණවත්. නමුත් මේ ප්‍රශ්نين කියන්නේ ප්‍රමාණවත් නැහැ කියලා. නමුත් ප්‍රමාණවත්. හරිද? ඊට අමතරව කළමනාකරණට අවශ්‍ය කරන කුසලතා තුනක්. තව තුනක් අහනවනේ. එතකොට මුලින්ම තාක්ෂණික කුසලතා කියන්නේ මොනවද? තාක්ෂණික කුසල දැන් මේ ප්‍රශ්නේ කියවනකොට ඔබට මේ කුසලතා තුන ඔබේ මනසේ හොල්මන් කරන්න ඕනේ. ඔබේ මනස තුල දෝලණය වෙන්න ඕනේ. තාක්ෂණික කුසලතා කියන දරුවනේ කිසියම් කළමනාකරුවෙකුට තම තනතුරට අදාළව ඉටු කිරීමට සිදුවන කාර්යයන් සෙසු අයට සාපේක්ෂව වඩාත් නිර්මාණශීලී ලෙස වඩාත් හොඳින්
නිවැරදිව කරන්න ඔබට හැකියාවක් තියෙනවා නම් ඒක තමයි තාක්ෂණ කුසලතා කියන්නේ. තමන්ගේ සබ්ජෙක්ට් එකට අවශ්‍ය දැනුම කෙටියෙන් කිව්වොත්. හරිනේ? තමන්ගේ කළමනාකරන ධූරේ විෂයපතේට අදාළ දැනුම තමයි තාක්ෂණ කුසලතා කියන්නේ. ඒක තියෙන්න ඕනනේ. දැන් උදාහරණයක් වශයෙන් ෆයිනෑන්ස් මැනේජර් ගත්තොත් මූල්‍ය කළමනාකරු ගත්තොත් වාසිදායක මාර්ගයන්ගෙන් මූල්‍ය සපයා ගැනීමත් ඒවා ඵලදායක මාර්ග ලෙස ඵලදායි ලෙස ආයෝජනය කිරීමටත් අනිවාර්යයෙන්ම යට කුසලතාවය තියෙනවා. ඒක තමයි තාක්ෂණ කුසලතා කියන්නේ. අනික මානව කුසලතා නැත්නම් කොටම කියනවා අන්තර්පුද්ගල කුසලතා කියලාත් කියනවා. මානව කුසලතාවලටම තමයි කියන්නේ අන්තර්පුද්ගල කුසලතා කියලා. මේකටම කියනවා අන්තර්පුද්ගල කුසලතා කියලා. මේකටම කියනවා අන්තර්පුද්ගල කුසලතා කියලා. අන්තර්පුද්ගල කුසලතා. අන්තර්පුද්ගල කුසලතා කියලාත් කියනවා. ඒ කියන්නේ මොකද්ද? සෑම කළමනාකරුවෙක්ම ඊට උඩත් සහ යටත් සහකරුවන් පිරිසක් සමග සේවය කරන්න ගැටෙන්න අනිවාර්යයෙන්ම වෙනවා. සභාපති ගත්තොත් දැන් සමාගමක සභාපතින් උඩම ඉන්න කෙනා එයාට විතරයි උඩ කෙනෙක් නැත්තේ. අනිත් හැම කෙනෙකුටම උඩ එක්කෙනෙක් හරි ඉන්නවා යටත් කීප දෙනෙක් ඉන්නවා. අන්නේ උඩත් යටත් ක්‍රියාත්මක වන හැමෝම සහකරු තමන්ට සහයෝගය දක්වන අය. සහකරුවන් සමග වඩා හොඳ මිත්‍රත්වයකින් සහයෝගයෙන් වැඩ කිරීම හැකියාව තියෙනවා. දැන් සමහර අයගේ සංස්කෘතික චර්යාවන් අනුව ඒගොල්ලන්ගේ කතා විලාසයන් අනුව ඒගොල්ලන්ට අකමැත්තක් දක්වනවනේ. ඒගොල්ලොත් එක නිතරම වාදවලට පැටලෙනවා. ගැටුම් ඇති කරගන්නවා. තේරෙනවද? සමහර අය හැදුණු වැඩුණු පරිසරය වෙනස්. සංස්කෘතික පරිසරය වෙනස්. ඒ අනුව ඒගොල්ලන්ගෙන් අපි වැඩ ගන්න ක්‍රමයක් තියෙනවා. සමහර අයට අපි ටිකක් සැරට නියෝගයක් වශයෙන් කිව්වොත් තමයි වැඩ කරන්නේ. සමහර අය සැරට නැත්නම් තදින් නියෝගයක් වශයෙන් දුන් කිව්වොත් වැඩ කරන්නේ නැහැ. ඒගොල්ලන්ට අපි කියන්නේ යාප්පුවෙන් වැඩ ගන්න ඕන කියලා. මොකද අන් අය සමග සහ අන් අය ලවා වැඩ කරවා ගැනීමේ කලාවක්නේ කළමනාකරණ කියලා අපි ඉගෙන ගත්තේ. ඒක අමතක කරන්න එපා. වෙන මේක කලාවක්. හැම දෙනාගෙන්ම එක හා සමානව වැඩ ගන්න බෑ. සමහර අයට ටිකක් තදින් නියෝගාත්මක ලෙස දැනුම් දීලා කියලා වැඩ ගන්න පුළුවන්. සමහර අයගෙන් බොහොම අපි කියන්නේ යාප්පුවෙන් කියලා. ඒ කියන්නේ බොහොම සුවදශීලීව, බොහොම මිත්‍රශීලීව, ෆ්‍රෙන්ඩ්ලි ආමන්ත්‍රණය කරලා වැඩ ගන්න පුළුවන්. දැන් අපේ පවුලේ දුවක් වැඩ කරනවා එක්තරා කාන්තා, you can women's human rights research ආයතනයක. ඒකේ ප්‍රධානිය ආචාර්ය උපාධියක් තියෙන ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරියක්. ඇය එක්ක අපේ දුව ඇතුළේ දුවත් එක්ක වැඩ කරන කීප දෙනෙක්ම කතා බහ කරලා තියෙනවා. ඒ හැමදෙනාම සතුටින් ඉන්නේ. ඒ කියන්නේ ඒ ඔෆිස් එකට ගියාම පරණ ගෙදරක තියෙන ඔෆිස් එක. ඔෆිස් එක කියලා පෙන්වන්නත් ලැජ්ජයි. තේරුණාද? ඉතින් මං කිව්වා මේකද ඔයගොල්ලෝ ඔෆිස් එක ලැජ්ජ නැති මේක දැන් වැඩ කරන්නේ. නෑ එහෙම ප්‍රශ්නයක් නෑ. අපිට හරි මේ ජොලි මෙතන වැඩ කරන එක හරි හොඳයි. ඩොක්ටර් අසවලා කියලා නම කියනවා කියලා. තේරෙනවද? හරිම ලෙන්ගතු ඒගොල්ලෝ වැඩ කරන්නේ. මොකද හේතුව? ඇය දන්නව වැඩ ගන්න හැටි. ඒ හැම එයාට තියෙන හැම සේවක සේවිකාවකගෙම මේ බොහොම ෆ්‍රෙන්ඩ්ලි. ගමේ විදියට මේ සමහර විහිළුවට මේ බූරුවට මං කිව්වනේ කසරයක් මේක කරන්න එපයි කියලා. මං කිව්වනේ. බලයි ඉතින් මට වඩා දන්න වෙලානේ. දැන්වත් කරපන් කියලා උලුවත ගන්නවා. ඉතින් එච්චරයි ෆ්‍රෙන්ඩ්ලි. ඒ බූරුව කියන්නේ බොහොම නරක වචනයක් නෙවෙයි. බොහොම ලෙන්ගතු වචනයක්. තේරෙනවද? සමහරට ගර්ල්ස්ලාට එහෙම කියනවා මේ දැන් ඉතින් පරිගත්තම් පස්සේ ඔක බුල වියදම් කරලා නාස්ති කරන්නේ නැහැ. අනාගතයක් තියෙන්න ඕනේ. කවදා හරි කසාද බඳින්න ඕනේ. සල්ලි ඉතුරු කරගන්න බලපල්ලා. තේරෙනවද? අම්මා තාත්තගෙන් පුළුවන් තරම් තව ටිකක් ඉල්ලගෙන කාලේ බීලා ඇඳුම් ගනින්න. බලගේ සල්ලි ඉතුරු කරගන්න. හරිම ලෙන්ගතුව කියනවා. ඉතින් අම්මා කෙනෙක් වගේ සලකන්නේ. එයා කිව්වොත් දැන් අපි තුන් සෙන්සුරාද නිමාවුනේ සෙන්සුරාද කියලා මේගොල්ලෝ කැමැත්තෙන් යනවා. මොන වැඩ දාලා දුන්නොත් යනවා. ඒක කලාවක්. ඒක කලාවක්. තේරෙනවද? ඒ වගේ ඒක තමයි මානව කුසලතා කියන්නේ. අන් අය සමග සහයෝගී. නැත්තම් මිත්‍රශීලීව වැඩ කිරීම හැකියාව. අනික සංකල්පීය නැත්තම් සංකල්පනාත්මක කුසලතාව. ඒ කියන්නේ බුද්ධිමය හැකියාව. ඒ කියන්නේ ඕනෑම ගැටලුවක් ගැඹුරින් අධ්‍යයනය කරලා සමස්තය දැකීමේ හැකියාව සහ
ඒවාට නිවැරදි දීර්ඝ කාලීන පවතින විසඳුම් ලබා දීමට ඇති සුවිශේෂී හැකියාව. දැන් සමහර අයට ගැටලුවක් නිවැරදිව දකින්න බෑනේ, ගැඹුරින් දකින්න බෑනේ. අපි දන්නවා හෙන්රි ෆේල් කියන ලෝක ප්‍රකට සමාජ විද්‍යාඥයා සදාකාලිකව පවතින කියමනක් කියලා තියෙනවා අපිට. මොකද්ද? මතු පිටින් පෙනෙන දෙය මොකද්ද? අහලා තියෙනවද? මතු පිටින් පෙනෙන දෙය යථාර්ථයක් නොවේ. මතු පිටින් පෙනෙන දෙය යථාර්ථයක් නොවේ. ඒක ලස්සන කියමනක් නේ. ඒ කියන්නේ අපි දැන් යම් ගැටලුවක් දිහා අපි මතු පිටින් බැලුවම ඒ ගැටලුව අපි දකින දේ නෙවෙයි ඇත්තම ගැටලුව. අපි ගැඹුරින් අධ්‍යයනය කරාම, ගැඹුරින් විමර්ශනය කරාම, ගැටලුවට මැදි වූ හැම කෙනෙක් එක්කම සාකච්ඡා කරාම ගැටලුව ඔන්න නිකම්ම එළියට එනවා. ඒ වගේ අපි ගැටලුවක් ගැඹුරින් අධ්‍යයනය කරලා නිවැරදිව තේරුම් ගැනීමයි. එම ගැටලුවට දීර්ඝ කාලීනව පවතින විසඳුම්. දැන් සමහර විසඳුම් తాවකාලිකනේ. අපි කියන්නේ පැලස්තරලවන කියලා එහෙම නෙවෙයි. ගැටලුවට දීර්ඝ කාලීනව. ඒ කියන්නේ අවුරුදු 50කට 100කට සමහරට මේ භවයේදී නැවතේ ගැටලුව ඉස්මතු නොවන ආකාර ස්ථිර විසඳුම් ලබා දීමට ඇති ඥානාන්විත හැකියාව තමයි සංකල්පික කුසලතා කියන්නේ. ඉතින් අපි උකට කියන්නේ සමස්තය දැකීමේ හැකියාව. නැත්නම් බුද්ධිමය හැකියාව. මෙන්න මේ කුසලතා තුනම තියෙනවා නම් එයා හොඳ කළමනාකරුවෙක් කියලා තමයි රොබර්ට් එල් කාර්ට්ස් කිව්වෙත් අපි පිළිගන්නේ. නමුත් දැන් කළමනාකරන ලෝකයේ තුල පවා යම් යම් කැළඹීම් යම් යම් විස්මිත දේවල් වෙනවනේ. විශේෂයෙන්ම ලෝකේ කළමනාකරන ලෝකයට මැනේජ්මන්ට් වර්ල්ඩ් එකට නව අරුතක් දෙමින් මේ මැනේජ්මන්ට් වර්ල්ඩ් එක පෙරට වඩා සංවර්ධනය කරලා ගෝලීයකරණය වූ ලෝකයට වඩාත් වැඩදායී ලෙස ඇප්ලයි කරන්න, භාවිතා කරන්න අවශ්‍ය නව කළමනාකරන ක්‍රමවේද, නව කළමනාකරන සංකල්ප ගණනාවක් හඳුන්වා දීම අතුරින් ලෝකේ මුලින්ම ඉන්න රට මොකක්ද? මොකද රට? මං කලින් කියලා තියෙනවා. ඇමරිකාවද රුසියාවද? මේ දෙකම නෙවෙයි. ඒ දෙකනේ ප්‍රබලම රාජ්‍යයන් කියලා පිළිගන්නේ. දෙකම නෙවෙයි. මොකද්ද? ජපානය. ජපන් කළමනාකරන තාක්ෂණය සේසු රටවල කළමනාකරන තාක්ෂණයට වඩා වේගයෙන් අලුත් වුණා. වේගයෙන් සංවර්ධනය වුණා. තේරුණාද? එහෙනම් මේ ජපන් කළමනාකරන තාක්ෂණය කියනවා මේ රොබර්ට් එල් කාර්ට්ස් කියන මහා කළමනාකරන වේදිය හඳුන්වා දීපු මේ කුසලතා තුන ඒගොල්ලෝ පිළිගන්නවා. ඒක බැහැර කරන්නේ ඒක හරි. නමුත් එපමණක් නොවේ. අද මේ ගෝලීයකරණයත් එක්ක ලෝකයේ සෑම රටක්ම එකිනෙකාට තරංකාරී බව වැඩි වෙලා තියෙනවා. අද චීනය අපි කියන්නේ චීනය කිසිම රටකට දෙවෙනි වෙන්නේ නැහැ කියලා. චීනය දෙවෙනි වෙන්නේ නැහැ කිසිම රටකට. තේරෙනවද? රුසියාව දෙවෙනි වෙන්නේ නැහැ චීනයට. ලංකාව දෙවෙනි වෙන්නේ නැහැ චීනයට. එහෙම නේද? එවනේ ඒ වගේ අද ගෝලීකරණයත් එක්ක ලෝකේ රටවල ඔක්කොම තරංගකාරී වෙලානේ. මේ තරංගකාරී ලෝකයේ තුල අපට රාජ්‍යයන් දිනන්න, ආර්ථිකයන් පනගන්වන්න, තේරුණාද? ශක්තිමත් ආර්ථිකයන් බිහි කරන්න, පෝලින් නැති දියුණු සංවර්ධිත ආර්ථිකයන් බිහි කරන්න නම් අනිවාර්යයෙන් මේ රටේ රාජ්‍යංශය වේවා, පෞද්ගලිකංශය වේවා, ඕනම රටක ආර්ථිකයේ කියන නෞකාව පැද යන නැවියා වශයෙන් සලකන මහ බැංකුවේ පවා ඉන්න කළමනාකරුවන්ට මේ සාම්ප්‍රදායික කුසලතා තුනට අමතරව තව කුසලතා තියෙන්න ඕනේ. ඒ අමතර කුසලතා මගින් ඒ කළමනාකරුවෝ සෙසු රටවල කළමනාකරුවන්ට වඩා ඉතා ඉහළට එසවෙලා තියෙන්න ඕනේ. අන්න එවැනි කළමනාකරුවන් ඉන්න රාජ්‍යයන් තමයි අද ලෝකේ දිරන්නේ. එහෙනම් ජපන් කළමනාකරන තාක්ෂණය තමයි මේක හඳුන්වලා දුන්නේ. ඒගොල්ලෝ කියන්නේ තව අමතර කුසලතා තියෙනවා. එකක් මොකද්ද? sannivedana කුසලතා අවශ්‍යමනේ. sannivedana කුසලතා අවශ්‍යමයි. sannivedanaye තොරතුරු හුමාරුවත් කලාවක්. තොරතුරු හුමාරු කියන්නේ හොඳ කලාවක් සහ හොඳ කළමනාකරන මෙවලමක්. මැනේජ්මන්ට් ඉන්ස්ට්‍රුමන්ට් එකක්. තේරෙනවද? මොකද හේතුව කළමනාකරුවගේ ප්‍රධානම කාර්යය තමයි තීරණ ගැනීම. ඒ තීරණ බොහොම අග්‍රගණ්‍ය දිගුකල් පවතින තීරණ වෙන්න ඕන. අග්‍රගණ්‍ය තාම ඉහළ ගණේ දිගු කාලයකට ධනාත්මක ප්‍රතිඵල ගෙන දෙන. අදාළ ආයතනය ඊටාම ශක්තිමත් ලාභදායී ආයතනයක් බවට පත් කරන හොඳ තීරණ වෙන්නට ඕනේ. පවතින තීරණ වෙන්න ඕනේ. තීරණ ගැනීමනේ. තීරණ ගන්න මොනවද අවශ්‍ය වෙන්නේ? මොනවද අවශ්‍ය වෙන්නේ? තොරතුරු අවශ්‍ය, ඉන්ෆෝමේෂන්ස්. තොරතුරු කියන්නේ මොනවද? තොරතුරු කියන්නේ සංවිධානයක පරිසරය පිළිබඳවත් සංවිධානයේ විවිධ ගනුදෙනු හා සිදුවීම් පිළිබඳව මම තුනක් කිව්වා. එකක් සංවිධාන පරිසරය. ඕනෑම සංවිධානයක් ක්‍රියාත්මක වෙන පරිසරයක් ඇතුළේ. දැන් මේක සංවිධානයක් නම් මේ තියෙන පරිසරය.
මේක පරිසරය මේ තියෙන්නේ. ඕනම සංවිධානයක් ක්‍රියාත්මක වෙන පරිසරයක් තුල. එහෙනම් මේ පරිසරය ගැන අපට අවබෝධයක් තියෙනවා. තේරුණාද? ඒ වගේම සංවිධානයේ විවිධ ගනුදෙනු සිදු වෙනවා. සහ විවිධ සිදුවීම්. සොරකම් වෙන්න පුළුවන්, ගිනි ගැනීම් වෙන්න පුළුවන්, නවීකරණයන් වෙන්න පුළුවන්. තේරුණාද? ඒ වගේ සංවිධාන පරිසරයේ සංවිධාන ගනුදෙනු හා සිදුවීම් පිළිබඳව රැස් කරගන්නා මූලික කරුණු හා සංඛ්‍යා නැත්නම් දත්ත ක්‍රමානුකූලව විශ්ලේෂණය කරලා ගැළපීම් කරලා තීරණගත හැකි නිමෙවුම් බවට පත් කරනවා. ඒ තීරණගත හැකි නිමෙවුම් බවට පත් කරාම පේවට කියනවා තොරතුරු නැත ඉන්ෆෝමේෂන්ස් කියලා. තේරුණාද? ඒ තොරතුරු හුවමාරු කරගන්න වෙනවා. සමහරට මම එක කළමනාකරුවෙක් ඔබ තවත් කළමනාකරුවෙක් එකම ආයතනයේ. මම ළඟ තියෙන තොරතුරු මට වඩා ඔබට වැදගත් වෙන්න පුළුවන්. මම මේ තොරතුරු ඔබට ටක් ගාලා දෙන්න ඕනේ. ඉල්ලපුවාම දෙන්න ඕනේ. සමහර ඔබ ඉල්ලන්න පෙරම මම තේරුම් ගන්නවා මේ තොරතුරු වලින් මට අවශ්‍ය 10%යි. 90%ක්ම ඔබට අවශ්‍යම ටක් ගාලා තොරතුරු ඔබට ලබා දෙනවා. ඔබේ තොරතුරු පරිගණක මෘදුකාංගවල කම්පියුටර් පැකේජස් වල තේරෙනවද? ඩේටාබේස් පැකේජස් වගේ ඒවැ ඔබ තැන්පත් කරගන්නවා. තීරණ ගන්න අවශ්‍ය වෙලාවට ටක් ගාලා ඔබ අරන් තීරණ ගන්නවා. එහෙනම් අද තොරතුරු හෝ මාරුව අතිශය වැදගත්. එහෙනම් තොරතුරු හෝ මාරුවත් කලාවක්, කුසලතාවයක්. මොකද මට තොරතුරු ලැබුණම මට දැනෙන්න ඕනේ, මට හැඟෙන්න ඕනේ මේ තොරතුරු මට වගේම සෙසු කළමනාකරන්නත් අවශ්‍යයි. ඒ අවශ්‍යයට මම ඒ තොරතුරු බෙදා හරින්න ඕනේ. ඒ වගේම මට තීරණ ගන්න තොරතුරු මදි නම් මම දැනගන්න ඕනේ තොරතුරු ඔබ ළඟ තියෙනවා. ඔබෙන් ලබා ගන්න. ඒකත් මොකද්ද කුසලතාවය. යන්නේ වගේ sannivedana කුසලතාවයේ තියෙනවා නම් ඒ කළමනාකරුවගේ තීරණ වඩා නැවුම් තීරණ වෙනවා ඇති. වඩා නිවැරදි තීරණ වෙනවා ඇති. ඒ නිසා අනිවාර්යයෙන්ම වර්තමානයේ වෙන විට අමතර කුසලතාව වශයෙන් එකක් තියෙන මොකද්ද? sannivedana කුසලතාව. තියෙන්නම ඕනේ. sannivedana කුසලතා තියෙන්නම ඕනේ. තේරුණාද? අනිත් එක තමයි අද කැමැති වුණත් අකමැති වුණත් මුළු ලෝකෙම එකට ඒකාබද්ධ වෙලා තියෙන්නේ. ලෝකයේ සියලුම රටවල් දේශපාලනික, ආර්ථික, සමාජීය, සංස්කෘතික වශයෙන් එකට ඒකාබද්ධ වෙලා සෑම රටක්ම එකිනෙකා මත රඳන අන්තර් පරායප්තතාවයකින් ක්‍රියාත්මක වෙනවා. ඕකනේ ගෝලීකරණය කියන්නේ. ඒ කියන්නේ අපිට අද ලෝකෙ සෙසු රටවල් සමග සිදු කරන සියලු ගනුදෙනු නතර කරලා අතීතයේ තිබුණා කියන අපි දැක්කේ නැහැ අතීතයේ තිබුණා කියනවා වගේ ස්වයංපෝෂිත ආර්ථිකයන් බිහි කරගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ලෝකේ දියුණු රටවල්නේ චීනය, ජපානය, ඇමරිකාව, ඉන්දියාව දැන් දියුණුයි. ඒ වගේම රුසියාව, ලංකාව තාම දියුණු නැන්නේ. එතකොට ඒ වගේ දියුණු රටවල් වලට පවා ලංකාව වගේ දියුණු නොවෙච්ච රටවල් අවශ්‍ය වෙන්නේ නැද්ද? අවශ්‍යයි. ඇමරිකාවේ ඉන්නවා සෞඛ්‍යමය හේතු නිසා නැත්තම් ප්‍රබෝධාත්මක පානයක් වශයෙන් සමහර සෞඛ්‍යමය පානයක් වශයෙන් සමහර ප්‍රබෝධය දනවන පානයක් වශයෙන් තේ බොන්න කැමති අය ඉන්නවා. ඒගොල්ලන්ට විවිධ රටවල තේ පානය කරලා තියෙනවා. නමුත් වැඩිම රසය නැත්තම් ටේස්ට් එක තියෙන්නේ කොහෙද? ලංකාවේ. නිසා තමයි ලංකාවෙන් තේ ගන්න. ඉරාකේ ඉරානි ජනතාවත් එහෙමයි. එහෙනම් ඒගොල්ලෝ කොච්චර දියුණු වුණත් කොච්චර තෙල් සම්පත අතින් ධනවත් රටවල් වුණත් ලංකාව නැතුව බෑ. ඒගොල්ලෝ ලංකාව මත යැපෙනවා. අපිට ඒගොල්ලන්ගේ තෙල් ටික ඕනේ. ඒගොල්ලන්ගේ කාර්මික භාණ්ඩ යන්ත්‍රෝපකරණ අපිට ඕනේ. එහෙනම් අපි ඒගොල්ලෝ මත යැපෙනවා. එහෙනම් ලංකාවට ඇමරිකාව ඕනේ, ඇමරිකාවට ලංකාව ඕනේ. ලංකාවට චීනය ඕනේ, චීනයට ලංකාව ඕනේ. ඔක තමයි යථාර්ථය. ගෝලීකරණය. එහෙමනම් මෙන්න මේ ගෝලීකරණයේ වූ ලෝකයක් නම් අපි අද දකින්නේ. එහෙනම් සෑම කළමනාකරුවෙකුටම ගෝලීය කුසලතාවක් අවශ්‍යයි. ඒ කියන්නේ යම් කළමනාකරුවෙක් තීරණ ගන්නකොට ඒ ගෝලීයකරණ සංකල්පයටත් ඒ තීරණ මැච් වෙන්න ඕන. ගෝලීයකරණ සංකල්පයටත් ගැලපෙන්නට ඕන. ගෝලීයකරණ සංකල්පයේ තුල අපිට වඩා සක්‍රීය ව්‍යාපාරයක් නැත්නම් කාර්යක්ෂම හා සඵලදායී ව්‍යාපාරයක් වශයෙන් වැජෙන්න නම් අනිවාර්යයෙන්ම කළමනාකරුවන් ඒ ගෝලීයකරණය තුල ලෝකයේ සෙසු රටවල් වලට ගැලපෙන්න සහ සෙසු රටවල් වලින් වාසිදායක තත්ත්වයන් අපේ රටට උදා කරගන්න පුළුවන් වන ආකාරයේ තීරණ ගන්නට ඕන. එහෙනම් ඒක තමයි ගෝලීය කුසලතාව කියන්නේ. ගෝලීය කුසලතාව අනිවාර්යයෙන්ම කළමනාකරුවන්ට තියෙන්නට ඕන. තේරෙනවද? එහෙනම් දෙවෙනි එක තමයි ගෝලීය කුසලතාව. ගෝලීය කුසලතාවක් තියෙන්න ඕන. ඒ කියන්නේ අපේ රට ගැන විතරක් හිතලා নিরপেক্ষව ස්වාධීන තීරණ නෙවෙයි. ලෝකයේ සෙසු රටවල් ගැනත් හිතලා සෙසු රටවල් වලට හානි කර නොවන ලෙසත්
සෙසු රටවලින් අපට වාසිදායක තත්ත්වයක් උදා කරගන්න පුළුවන් වන ආකාරයේ තීරණ තමයි කළමනාකරු විසින් දියත් කරන්න ඕනේ. ඒක තමයි ගෝලීය කුසලතා කියන්නේ. තේරෙනවද? එහෙම වුණොත් අපේ ව්‍යාපාරයට විවිධ රටවල විවිධ ව්‍යාපාරිකයන්ගෙන් අපට ආශිර්වාදයන් ගණනාවක් ලබන්න පුළුවන්. එහෙම වුණොත් අපි ව්‍යාපාර ලෝකයේ තරඟකාරී ලෝකයේ තුල තරඟේ අපි පෙරමුණගෙන අපි තරඟයට සාර්ථක මුහුණ දීමක් කියලා වෙන්නේ එතකොටයි. ඒ නිසා ඒක ගෝලීය කුසලතාව වලින් කළමනාකරු සම්පූර්ණ කරන දෙයක්. දැන් අපේ රටේ අපි යම්කිසි භාණ්ඩයක් නිපදවලා වෙනද අපනයනය කරනකොට සෑම රටකටම යවන්නේ එකම ස්වරූපේ භාණ්ඩයක් නේ. එකම ඇසුරුම, එකම ප්‍රමාණය, එකම හැඩය, එකම විලාසිතාව, එකම වර්ණය, එකම රසය ආදී වශයෙන්. දැන් එහෙම නැහැ. දැන් කළමනාකරු තීරණය ගන්නවා තේ නම් ඇමරිකාවට අපි තේ යවනකොට ඒ තේ අනිවාර්යෙන් බ්ලැක් ටී, ග්‍රීන් ටී දෙකම යවන්න ඕනේ. ඉරාකයට ග්‍රීන් ටී, බ්ලැක් ටී, බ්‍රවුන් ටී තුනම යවන්න ඕනේ. ඉරානයට බ්‍රවුන් ටී පමණයි. අපිව දැනගෙන ඉන්න ඕනේ. අනික අපි ඉරානයට තේ යවනකොට අපි යවන්නේ තනිකර ස්වභාවික අමුද්‍රව්‍ය තුලින් නිෂ්පාදනය කළ ඇසුරුම් තුල. විශේෂයෙන් පන්, ඔය පැදුරු හදන පන් වලින් හදන ලස්සන අර පෙට්ටි නේ කලාත්මක දේවල්. ඇමරිකාවට අපි හිතමු සුදු යකඩ වගේ තහඩු මල නොබදින නැත්නම් ඉලෙක්ට්‍රෝප්ලේට් කරපු තහඩු. ඒවෙන් ලස්සන පෙට්ටිය. ඒක ලංකාවේ ඉතා සිත් ගන්නාසුළු ස්ථාන සිතුවම් කළ සීගිරිය වෙන්න පුළුවන්. පින්නවල අලියනතාගාරයේ අලියතින්ගේ ක්‍රියාකාරකම් වෙන්න පුළුවන්. තේරෙනවද? ඒ වගේ සිත් ගන්නාසුළු දසුන් මුද්‍රණය කරලා හොඳ ඇසුරුමක් වෙන්න පුළුවන්. අන්න වෙනස්. අන්න ගෝලීය. ඒ කියන්නේ ලෝකේ විවිධ රටවලට ගැලපෙන ආකාරයෙන් අපි භාණ්ඩ විවිධාංගී එකම භාණ්ඩේ විවිධාංගීකරණය කරනවා. ඒ කරන්නේ ගෝලීය කුසලතා නිසායි. ගෝලීය කුසලතා නැති කළමනාකරුවා ලෝකෙට හැම රටකටම යවන එකම භාණ්ඩේ. ඒ භාණ්ඩේ ඇතැම් රටවල් පිළිගන්නවා, ඇතැම් රටවල් පිළිගන්නේ නැහැ. නමුත් ගෝලීය කුසලතා තියෙනවා නම් ලෝකේ රටවල් 20කට යවන්නේ ඒ 20ට 20 විදියකට හරි භාණ්ඩේ ඇසුරුෙන් හරි, හැඩයෙන් හරි, ප්‍රමාණයෙන් හරි, වර්ණයෙන් හරි, රසයෙන් හරි, සුවඳින් හරි වෙනස්කම් කරලා යවන්න පුළුවන්. ඒ නිසා රටවල් 20ම දිනන්න පුළුවන්. අන්න ගෝලීය කුසලතාවද ප්‍රබලම කුසලතාවයක් වෙනවා හොඳ කළමනාකරුවෙක් වෙන්න. පැහැදිලිද? ඊට පස්සේ තව තියෙනවා හොඳ කළමනාකරුවෙක් වෙනකොට නායකත්ව කුසලතා. දැන් සාමාන්‍යයෙන් කළමනාකරු නායකත්ව කුසලතා තියෙන්න ඕන කියලා පිළිගන්නවානේ. නමුත් දැන් මූලිකවම වෙනම කියනවා නායකත්ව කුසලතා සෑම කළමනාකරුවම තියෙන්න ඕනේ. මොකද හැම කළමනාකරුවෙක් යටතෙම සහකරු පිරිසක් ඉන්නවා. යටත් සේවක පිරිසක් ඉන්නවා. ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ වගකීම් ඉෂ්ට කිරීමේදී ගැටලු මතුවෙනවා. ඒ ගැටලුවට ඒගොල්ලන්ට තනිව හෝ සාමූහිකව විසඳුම් හොයන්න බැරි නම් ඒ ගැටලුව ගේන්නේ කවුරු ළඟද? කළමනාකරු ළඟද? එහෙනම් කළමනාකරු නායකයෙක් වගේ උත්තර දෙන්න ඕනේ ඒකට. විසඳුම් දීලා ඒ කියන්නේ සේවකයාට මුහුණ දෙන සිදුවෙච්ච ගැටලුවෙන් ඒගොල්ලෝ මුදවාගෙන ඒගොල්ලෝ දිරිගන්වන්න ඕනේ. ඒගොල්ලන්ගේ ඉලක්කය දක්වාම සේවකයා ඉස්සරහට ගෙනියන්න. එහෙනම් අනිවාර්යයෙන්ම නායකත්ව කුසලතාවත් අවශ්‍යයි. නායකත්ව කුසලතාවත් අවශ්‍යයි. නායකත්ව කුසලතාවත් අවශ්‍යයි. තේරෙනවනේ? ඊළඟට තව මාකින් ස්කීම් එකෙත් ආව එකට තරම් මං කැමැත්තක් නැහැ. නමුත් අපි කියමු ඉතින් ස්කීම් එක පිළිගත්ත නිසා තීරණ ගැනීම කුසලතා කියලා එකක්. තීරණ ගැනීම කුසලතා. තීරණ ගැනීම කුසලතා. දැන් මම මේකට අකමැති කොහොමත් ඉතින් කළමනාකරුවකම තීරණ ගන්න එපේ. නේද? තීරණ ගැනීම හැකියාව තියෙන්න එපේ. නැත්තම් ඉතින් කළමනාකරුව කියන එක අපි ගොළුවෙක්, අන්ධයෙක් එහෙම වෙලා වැඩක් නැහැ නේ. කළමනාකරුව තීරණ ගන්නවා. කොහොමද තීරණ ගැනීම හැකියාව තියෙන්න ඕනේ. සහ මේ තීරණ ගැනීම කුසලතාවක මේවත් ගම්මේ වෙනවනේ. sannivedana කුසලතා. තොරතුරු හොමාරු කරගන්නේ තීරණ ගන්න. ඉතින් මේක ඕල්රෙඩි මේකේ තියෙනවා. ගෝලීය කුසලතා. ලෝකේ රටවල් ගණනාවකට ගැලපෙන්න තමන්ගේ ව්‍යාපාර කටයුතු කරන්නේ කොහොමද කියලා තීරණ ගන්නවා. එහෙනම් ඒක ඕල්රෙඩි තියෙනවා. නායකත්වෙත් තියෙනවා. අන්න ඒකට මම විරුද්ධ. නමුත් ඉතින් කමන්නේ තීරණ ගැනීම කුසලතාව කියනත් ගමු. ඉතින් සමහර කළමනාකරු ඉන්නොත් තීරණ ගන්න බෑනේ. පොඩි ඇත්තකුත් තියෙනවා කියලා අපි ගමු එක අපි නිකම්ම එක නිෂේධනය නොකර. දැන් ක්‍රිකට් ටීම් එකක සමහරට හොඳම පිතිකරුවෙක් ඉන්නවා. එයා තමයි අපි කියන්නේ නැංගුරු මැන්කර් එක. එයා අනිවාර්යයෙන්ම මැචස් 10ක් ගොත් 9කම සෙන්චරිස් දානවා. එකක තමයි එයා පොඩ්ඩක් ෆේල් වෙන්නේ. ඉතින් එයා නැතුවම බැරි ක්‍රීඩකෙන්නේ. හැබැයි නායකයා අසනීප වෙලා හෝ
අපි හිතමු හදිසියේ ඉන්ජර්ඩ් තුවාල වෙලා අයින් වුණොත් එයාට නායකත්වය බාර ගන්නවා. එයාට නායකත්වය බාර ගන්න. එයා පස්ස ගන්නවා. එයාට ඒක කරන්න බෑ. ඒ කියන්නේ තීරණ ගන්න බෑ. එයාට නායකත්වය ගන්න පුළුවන්. අර සෙසු නායකයන් වගේ තමන්ගේ පන්දු රකින්නවන් නියමිත තැන්වල ස්ථානගත කරලා නියම වෙලාවට පන්දු යවන්නන් මාරු කරලා ඒ දේ කරන්න යට හැකියාව. ඒ කියන්නේ තීරණ ගන්න බෑ එයාට. එයාට බැට් කරන්න පුළුවන්, ගහන්න පුළුවන්. ඒ නිසා මේකේ පොඩි ඇත්තකුත් තියෙනවා. දැන් හොඳ පිතිකරුවෙක් කියන්නේ කණ්ඩායමේ ස්ථිර සමාජිකයෙක්. දක්ෂයෙක් ඉන්න මොන කෙනෙක්. හැබැයි තීරණ ගන්න බෑ. නායකත්වයෙන් බාර ගන්න බෑ. ඒ නිසා තීරණ ගැනීම කුසලතාවත් අනිවාර්යයෙන්ම තිබෙන්නට ඕනේ. තේරුණාද? ඔයගේ තවත් කීත හැකි දැන් මේ තුට අමතරව ඔය භාෂා දැනීම තව එකක්. අද මොකද ගෝලීකරණය වෙච්ච ලෝකෙක අපි ඉන්නේ. සමහරට කළමනාකරුවට ආයතනය නියෝජනය කරමින් ආයතනයේ ෆිගර් හෙඩ් නැත්නම් ප්‍රධානියාගේ භූමිකාව ප්‍රධානිය වශයෙන් විවිධ රටවල ව්‍යාපාරික සංචාරවලට යන්න වෙනවා. විවිධ රටවල ව්‍යාපාරික මුළු නැත්නම් සමුළු තියෙනවා. ඒ සමුළු වලට ඇරවුම් ලැබුණම ආයතනය නියෝජනය කරමින් ගිහිල්ලා සාකච්ඡා පවත්වන්න. එක එක ව්‍යාපාරික ප්‍රජාවන් සමග ව්‍යාපාරික දූත කණ්ඩායම් සමග සාකච්ඡා කරන්න ඕන වෙනවා. එතකොට රුසියාවේදී රුසියා භාෂාව ඕන වෙන්න පුළුවන්. චීනේදී චීන භාෂාව ඕන වෙන්න පුළුවන්. ප්‍රංශයේදී ප්‍රංශ භාෂාව, ඉංග්‍රීසි භාෂාව හේ අඩුයිනේ. මොකද වෙන්නේ? අන්න කලමනාකරුට ඒ වගේ භාෂා කීපයක් කතා කරන්න පුළුවන් නම් එයද කුසලතාවයක්. ඒකම ව්‍යාපාරට වාසිදායක තත්ත්වයන් උදා කරගන්න යාට පුළුවන්. බාහිර අය සමග සාකච්ඡා කරන්න යම් යම් ගිවිසුම් ඇති කරගන්න මේ භාෂා දැනීම අවශ්‍යයි. නම් භාෂා දැනීමත් හරි. භාෂා දැනීමේ කුසලතා. භාෂා දැනීම කුසල. ඔය වගේ කුසලතා වර්ග කීපයක්ම තියෙනවා. ඔකින් තුනක් නෑහන්නේ. තේරෙනවද? එහෙම වුණොත් තවත් ඒ කියන්නේ අර තාක්ෂණික මානව සංකල්පීය කුසලතා වලට අමතරව මේ කුසලතා තියෙනවා නම් ඒ කලමනාකරුවන් අතර කලමනාකරු කියලා අපි කියන්නේ කලමනාකරුවන් අතර කලමනාකරු බවටපත් වෙනවා. නැත්නම් කලමනාකරුවන්ගේ ලේඛනයේ පෙරමුණට එන ප්‍රමුඛතම කලමනාකරු බවටපත් වෙනවා. පැහැදිලිනේ? රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. 2011 පැරණි නිර්දේශයෙන් අහපු 32 වන ප්‍රශ්නය. ප්‍රමාණාත්මක හා ගුණාත්මක වශයෙන් සිදුවන විචලනයක් නිරීක්ෂණය කරමින් ඒවා ව්‍යාප්ත වීම වැළැක්වීමට ගල් ලබන පාලනය හඳුන්වන්නේ කවර නමකින්ද? ප්‍රශ්නේ පැහැදිලිද? ප්‍රමාණාත්මක කියන්නේ අපිට ඕනම් මනින්න පුළුවන්. ගුණාත්මක කියන්නේ මනින්න බෑ. වශයෙන් සිදුවන විචලනයක්. හරි විචලනයන් හරි බහුවචනෙන් හරි. තේරුණාද? ඒ කියන්නේ වෙනස් වීම. සමහර වෙනස් වීම අපිට මනින්න බෑ. අපි හිතමු කිසියම් ව්‍යාපාරයක නිමෙවුමේ බාහිර පෙනුමේ හැඩේ කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් මොකක් හරි හේතුවක් නිසා ඒ නිමෙවුම ප්‍රතික්ෂේප කරන ප්‍රවණතාවක් තියෙනවා පාරිභෝගිකව. ඒ කියන්නේ ගුණත්වයේ මොන හරි දුර්වලතාවයන්. ඒක මනින්න බෑ අපිට. ඒ වගේ ඒවා. ප්‍රමාණාත්මකෙන් මනින්න පුළුවන්. මේ තියෙන ඇසුරුමට පාරිභෝගිකව කැමති නැහැ. මේ ඇසුරුමේ විකුණනශීලී ද්‍රව්‍ය තියෙන ප්ලාස්ටික් ඇසුරුමක් නම් මේ ප්ලාස්ටික් ඇසුරුම අයින් කරලා දුන්නොත් තමයි මිනිස්සු මේ භාණ්ඩ මිලදී ගන්න. දැන් වතුර බෝතල එහෙම දන්නවනේ ප්ලාස්ටික් බෝතලේ ඒ අපි දෙපාරක් බොන්න එපයි කියලා තියෙන්නේ. ප්‍රතිචක්‍රීය කරන්න බැරි ඒවා තේරෙනවද? ඒත් අපිට ඒ බෝතල් අපි බැහැර කරනවා අපි කැමතියිනේ. ඒ වගේ ප්‍රමාණාත්මක හා ගුණාත්මක වශයෙන් සිදුවන විචලනයක් නිරීක්ෂණය කරමින්. ඒ කියන්නේ ප්‍රමාණාත්මක ගුණාත්මක වෙන්න පුළුවන් විචලන නිරීක්ෂණය කරමින් ඒවා ව්‍යාප්තව වැළැක්වීමට. ඒ කියන්නේ ඉදිරියේදී නොවෙන්න ගල් ලබන පාලනය. ඉදිරියේදී විචලතා සිදු නොවෙන්න పూర్වෙන් කල්ැතුව අපි යම් යම් ක්‍රියාමාර්ග යම් යම් ගැළපීම් කරලා ඒක නිවැරදි කරගන්න. මොකද ඒ කියන්නේ? වෙන්න පෙර හානි වෙන්න පෙර අපි නිවැරදි කරන දිරි ගැන හිතලා. මොකද්ද? ඉදිරි පෝෂණ පාලනය. හානියක් වුණාට පස්සේ අපි නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. මතුරනවා. හැබැයි දැන් හානි වෙලා ඉවරයි. ඒතර මොකද්ද? ඒක පසු පෝෂණ පාලනය. එහෙනම් මේ හානි මොකද්ද? ඉදිරි පෝෂණ පාලනය. ඉදිරි පෝෂණ පාලනය. ඉදිරි පෝෂණ පාලනය. ඊළඟට බලමු 2012 නව නිර්දේශයෙන් අහපු ප්‍රශ්නය. 46 වෙනි ප්‍රශ්නය අයන් වශයෙන් අහපු ප්‍රශ්නය. සංවිධානයක් පවතින්නේ කුමක් සඳහාද? එහි දර්ශනය කුමක්ද?
මූලික අරමුණු කවරේද යන්න විස්තර කෙරෙන ප්‍රකාශය. විස්තර කෙරෙන ප්‍රකාශය කියනකොටම අපිට ඔලුවට වැටෙන උත්තරේ. සමහරට මේ කොටස නොතිබුණා නම් අපිට හිතන්න මේක පාඩ. දෙවරක් තුන්වරක් ඊටත් වඩා වාරයක් හිතන්න වෙනවා. මේකෙන් පට ගාලා හිතෙනවා. මොකද්ද මේ කියන්නේ? මෙහෙවර ප්‍රකාශය. දැන් කිසියම් සංවිධානයක සියලු කාර්යයන් සම්පින්ඩණය කරාම අනාගතයේදී ළඟා කරගන්න අපේක්ෂිත తත්වය අනාගතයේදී කුමන තත්වයකට ව්‍යාපාරය පත්විය යුතුද නැත්නම් අනාගතයේදී ළඟා කරන අපේක්ෂිත සිහිනය මොකක්ද කියලා ඊටාම කෙටි ප්‍රකාශයක් වශයෙන් හදුවොත් අපි ඒකට කියනවා දැක්ම නැත්නම් දෘෂ්ටිය නැත්නම් ඉංග්‍රීසියෙන් විෂන් කියලා මතකනේ. හැබැයි ව්‍යාපාරය අනාගතයේදී පත් වෙන්නේ මොන වගේ තත්වයකටද මොන වගේ සිහිනයක්ද ළඟා කරගන්න කියන එක අදහස විතරයි තියෙන්නේ. මිසක් ඒ ව්‍යාපාරයේ කුමක්ද ව්‍යාපාරය අනුගමනය කරන දර්ශනය මොකක්ද ව්‍යාපාරය පවතින්නේ කුමක් සඳහාද අවබෝධයක් නැහැ. ඒ අවබෝධයෙන් අර දැක්ම ප්‍රකාශයේ විස්තරාත්මක ප්‍රකාශයක් බවට පරිවර්තනය කරනවා. එතකොට තමයි මෙහෙවර ප්‍රකාශය හැදෙන්නේ. විස්තර කරන විස්තරාත්මක ප්‍රකාශයක් කියන අදහස එනවා නම් අනිවාර්යයෙන් මේක මෙහෙවර වෙන්න ඕන. විස්තර නැති එකක් නම් දැක්ම. එහෙනම් මෙහෙවර ප්‍රකාශය. මෙහෙවර. අනික් නම මොකක්ද උකට කියන? මිෂන් එකේ අනිත් නම සිංහලේ මොනට ආවද? නිස්තාව. නිස්තාව කියන්නේ තෝකම. මෙහෙවර නැත්තම් නිස්තාව. වල එක වචනේ. එක වචනේ ලකුණු දෙකයි. දැන් ඉතින් මේකට බලන්න වෙන විකල්ප නැහැනේ. මේකේ වචන දෙකක් හරි තියෙනවා. මේකේ තේරෙනවද? දැන් මේක එහෙමත් නැන්නේ. ඉදිරි පෝෂණ පාලනයම තමයි. ඒකට වෙන විකල්ප නැහැ. ව්‍යාතරයක නැහැ. ඉතින් අපි හරියටම පොයින්ට් එකට ලියන්න ඕනේ. ඊළඟට අපි බලමු. ඒක අර ප්‍රශ්නෙමයි 46 ආයන්න. තීරණ ගැනීමට මුළුමනින්ම සේවකයින්ට අවකාශ ලබා දෙන නායකයා හඳුන්වනු ලබන්නේ කවර නමකින්ද? තීරණ ගැනීමට මුළුමනින්ම සේවකයන්ට අවකාශ කියන්නේ තීරණ ගන්න මුළුමනින්ම දැන් සම්පූර්ණයෙන්ම සේවකයන්ට අවකාශ සලසනවා නිදහස ලබා දෙනවා. දැන් මේක මුළුමනින්ම නැතත් මුළුමනින්ම මම කියන්නේ හොඳ වැඩි සැර වැඩි මුළුමනින්ම නැතත් තීරණ ගැනීමට සේවකයින්ටද කියලා දැම්මනම් සේවකයින්ටද අවකාශ ලබා දෙන. ඒ කියන්නේ තීරණ ගන්න කළමනාකරව මූලික වෙනවා. සේවකයන්ටත් අවස්ථාව දෙනවා. සේවකයන්ටත් ඒ තීරණ ගන්න යෝජනා ඉදිරිපත් කරන්න අවස්ථාව තියෙනවා. අදහස් ඉදිරිපත් කරන්න අවස්ථාව තියෙනවා. විවේචන කරන්න අවස්ථාව තියෙනවා. කියන අදහසව නම් වඩා හොඳයි. දැන් කොහොමද තීරණ ගන්න මුළුමනින්ම සේවකයන්ට බලය දෙන්නේ නැහැ නේ. ඒක බොරුනේ. ඒ කොන්ට්‍රෝල් චීෆ් අතින් එහෙම ලියුණාට ඒක අපිට හරියට තේරෙන්න මේ කියන්නේ තීරණ ගැනීමේදී කළමනාකරුවන් විසින් කියන්නේ සේවකයන් තමන්ගේ සේවකයන් නැත්නම් යට ඉන්න සහකරුවන් හුදකලා කරලා ඉහළ කළමනාකරුවා ඒකාධිකාරී මතයක් අනුව තේරෙනවද තීරණ ගැනීම නෙවෙයි මේ කියන්නේ සේවකයින්ටත් ඒ තීරණ වලට සම්බන්ධ වෙන්න අදහස් ඉදිරිපත් කරන්න යෝජනා ඉදිරිපත් කරන්න සමහර කළමනාකරුවගේ ගත්ත අමු තීරණය ඒගොල්ලන්ට දීලා ඒගොල්ලන්ට ඒක සංශෝධනය එකතු කරන්න අවස්ථාව දෙනවා. ඒ ඇති. ඒතර දෙගොල්ලම සම්බන්ධයි. එහෙනම් තීරණ ගන්න සෑහෙන දුරට අවකාශ සලසනවා සේවකයාටත්. කවුද එහෙනම් එම නායකයා හඳුන්වන්නේ කොහොමද? මොන නායකයාද? ඒ කියන්නේ සේවකයට බාධා කරන්නේ. සේවකයට පූර්ණ නිදහස දෙනවා. ඒගොල්ලන්ට තීරණ ගන්න. ඒගොල්ලන්ට යෝජනා ඉදිරිපත් කරන්න, විවේචන කරන්න. මොකද්ද? මොන බාධාවාදීද? නිර්බාධවාදී නායකනේ. නිර්බාධවාදී නායකයා. නිර්බාධවාදී නායකයා. ඊළඟට 2012 නව නිර්දේශය ආපු 47 ප්‍රශ්නේ ආ ප්‍රශ්නය. යෙදවුම් හා නිමෙවුම් අතර පවතින අනුපාතික සම්බන්ධතාවය හැඳින්වෙන්නේ කවර නමකින්ද? යෙදවුම් හා නිමෙවුම් අතර පවතින අනුපාතික සම්බන්ධතාවය හැඳින්වෙන්නේ කවර නමකින්ද? මතකනේ යෙදවුම් නිමෙවුම් අතර අනුපාතික සම්බන්ධය කියන්නේ මොකද්ද? ඵලදායීතාවය නැත්නම් ඵලදායකත්වය කියලා කිව්වොත් හරි ප්‍රොඩක්ටිවිටි කියන ඉංග්‍රීසි වචනේ ඵලදායීතාවය. ඵලදායීතාවය. දැන් 2012 විභාගෙදී මේ ඵලදායීතාවය කියන උත්තරේ තමයි අංකයකට අපේක්ෂා කළේ. එහෙම නැත්නම් විකල්ප පිළිතුරක් වශයෙන් ඵලදායීතාවයේ හැදෙන සූත්‍රය ලිව්වද ඒකට ලකුණු දුන්නා. එහෙනම් උත්තරේ ඵලදායීතාවය.
මොකද මේකේ තියෙන යෙදවුම් නිමවුමට සම්බන්ධයි. හෝ මේ දෙකෙන් එකක් හෝ නිමවුම් බෙදීම යෙදවුම් නිමවුම් බෙදීම යෙදවුම්. මොකද වෙන්නේ? නිමවුම් යෙදවුම් වලින් බෙදුවම එකට වඩා වැඩි පිළිතුරක් ආවොත් ඵලදායීතාවය හොඳයි. එකට වඩා අඩු නම් ඵලදායීතාවය අඩුයි. යහපත් නැහැ කියන එක කියන්නේ. හිතන්න මෙතනට අපි දුම් මෙතන සංඛ්‍යාවක් ආදේශ කරමුකෝ. දැන් යෙදවුම් 10යි නිමවුම් 5යි. එහෙමනම් ඵලදායීතාවය 2යි. හොඳයි ඒ කියන්නේ. එක යෙදවුමක් තුලින් නිමවුම් දෙකක් බිහි කරන්න පුළුවන්. ඕක අනිත් පැත්ත හිතන්න. මෙහෙම වුණා නම් යෙදවුම් නිමවුම් 5යි යෙදවුම් 10යි. එහෙනම් ඉන්නේ 0.5 නැත්නම් භාගය. නැත්නම් භාගය එන්නේ. ඒ කියන්නේ යෙදවුම් දෙකක් දුන්නොත් නිමවුම් ලැබෙන්නේ එකයි. නැත්නම් යෙදවුම් එකක් දැම්මොත් නිමවුම් ලැබෙන්නේ භාගය. සාර්ථක නැහැ. අන්න ඵලදායීතාවය අඩුයි. හරිද? එහෙනම් යෙදවුම් නිමවුම් අතර අනුපාතික සම්බන්ධතාවය තමයි ඵලදායීතාවයෙන් කියන්නේ. ඵලදායීතාවය හොඳ නම් මේ නිමවුම් බෙදීම යෙදවුම් කියන සූත්‍රය අනුව ලැබෙන උත්තරේ එකට වැඩි අගයක් ගන්නම ඕනේ. හරිද? මේ සූත්‍රයට ලකුණු දුන්නා නැත්නම් ඵලදායීතාවයට දුන්නා. දැන් මේ වගේ ප්‍රශ්න සාකච්ඡා කරද්දී ඔබට ඔලුගිරි වලට එන්න ඕනේ ඵලදායීතාවය කියන එක ආරක්ෂා කර දෙන සංකල්ප දෙක මොකක්ද? එහෙමත් පුළුවන් නෙවෙයි. එහෙමත් අහන ඕනි භාගයට. ඵලදායීතාවය කියන එක සාක්ෂාත් කරන සංකල්ප දෙක මොකක්ද? සඵලදායකත්වයයි කාර්යක්ෂමතාවයයි. සඵලදායකත්වයේ සහ කාර්යක්ෂමතාවයේ කියන සංකල්පය නැත්නම් ජෝඩුව මගින් බිහි කරන සුජාත දරුවා හා සමානයි ඵලදායීතාවය කියන්නේ. සඵලදායීතාවයේ සහ කාර්යක්ෂමතාවයේ කියන ජෝඩුව පවුල මගින් බිහි කරන සුජාත වූ දරුවෙක් හා සමානයි ඵලදායීතාවය කියන්නේ. ඒ කියන්නේ සඵලදායීතාවය කියන්නේ මොකද්ද? ඉෆෙක්ටිව්නස් කියන්නේ නිවැරදි දේ කිරීම. කාර්යක්ෂමතාවය කියන්නේ මොකද්ද? ඉෆිෂියන්සි කියන්නේ නිවැරදි ආකාරයට කටයුතු කිරීම. නිවැරදි දෙයක් තෝරාගෙන නිවැරදි ආකාරයට දෙයක් කිරීමේ ප්‍රතිඵලය වෙන්නේ මොකද්ද? අඩු යෙදවුම් වලින් වැඩි නිමවුම් බිහි වෙනවා. නැත්නම් සම්පත් නාස්තිය අඩු කරලා අඩුම යෙදවුම් වලින් වැඩිම නිමවුම් ටිකක් දීලා ඵලදායීතාවය ආරක්ෂා කරනවා. පැහැදිලිනේ? රයිට්. අපි ඊළඟ ප්‍රශ්නෙට බලමු. 2013 නව නිර්දේශයෙන් ආපු 47 වෙනි ප්‍රශ්නේ අයන්න. කාර්යක්ෂමතාව මැනීමට භාවිතා කළ හැකි මිනුම කුමක්ද? කාර්යක්ෂමතාව මැනීමට භාවිතා කළ හැකි මිනුම මොකක්ද? දැන් මම ඉස්සෙල්ලා ප්‍රශ්න කිව්වා ඔබ. ඵලදායීතාවය කියන එක සඵල වෙන සංකල්ප දෙක මොනවද? සඵලදායකත්වය සහ කාර්යක්ෂමතාවය. නිවැරදි දෙයක් නිවැරදි ආකාරයට ක්‍රියාත්මක කළොත් තමයි අඩුම සම්පත් වලින් වැඩිම නිමවුම් ප්‍රමාණයක් බිහි කරලා ඵලදායීතාවයක් බිහි කරන්න පුළුවන් වෙන්නේ. එවනම් මේක අනිත් පැත්තට මෙහාන්නේ. කාර්යක්ෂමතාවයේ මැනීමට භාවිතා කළ හැකි මිනුම මොකක්ද? ඵලදායීතාවය. කාර්යක්ෂමතාව මනින්න පුළුවන් ඵලදායීතාවය තුලින්. ඵලදායීතාවයේ හොඳ ඉහළයි කියන්නේ කාර්යක්ෂමතාවයේ නිවැරදිව කරලා තියෙනවා. කියන්නේ නිවැරදිව වැඩ කරලා තියෙනවා. ඵලදායීතාව අඩුයි කියන්නේ කාර්යක්ෂමතාවය නෑ. එහෙනම් උත්තරේ මොකද්ද? ඵලදායීතාවය. ඵලදායීතාවය. නැත්නම් ඕකටම ඉතින් අර වගේ ලියන්න පුළුවන් හරිද? මොකද්ද? නිමවුම් බෙදීමේදී ලියන්න පුළුවන්. නිමවුම් බෙදීමේදී ඒත් හරි. එහෙම ලියන්න පුළුවන්. ඉස්සෙල්ලා කිව්වා වගේ. ඊළඟට ඒක ආයන්න ව්‍යාපාර ආයතනයක මුළු ස්ථාවර පිරිවැය රුපියල් 40000කි, ඒකකයක විකුණුම් මිල රුපියල් 80කි, ඒකකයක විචල්්‍ය පිරිවැය රුපියල් 40කි. මෙම ව්‍යාපාරයේ සමච්ඡේද නිෂ්පාදනය ඒකක කීයද? සමච්ඡේදන නිෂ්පාදනයට දාලා ඒකකයි අහන්නේ. දැන් මේක අපි ඉස්සරහා පාඩමේදී කරන දේ ඇත්තට මොකද මේ එකම ප්‍රශ්නේ තිබිච්ච දේ මම කඩන්න නැතුවම ගත්ත හැම. මේක කෙලින්ම කළමනාකරණයෙන් ඇහුවා. මේක මොකද්ද? නිෂ්පාදන කළමනාකරණයෙන් ඇහුවා. දෙකම කළමනාකරණය තමයි. මෙතෙන් සිට ඉදිරියට කරන සෑම මාතෘකාවම කළමනාකරණයට සම්බන්ධයි. දැන් සමච්ඡේදන ලක්ෂ්‍ය කියන්නේ මොකක්ද?
ලාභත් අලාභත් නොලබන මට්ටමේ නිෂ්පාදනය. නැත්තම් මුළු විකුණුම් ආදායමයි මුළු නිෂ්පාදන වියදමයි සමාන වන ලක්ෂයට අදාළ නිමවුම් ප්‍රමාණය තමයි ලාභ සමච්ඡේද ලක්ෂ්‍ය නිමවුම කියලා කියන්නේ. දැන් අපි ලාභ සමච්ඡේද ලක්ෂ්‍යයේ නිමවුම ඒකක 500 කියලා හොයාගන්න පුළුවන් කියමුකෝ. හොයාගත්තොත් අපි නිතරම try කරන්නේ 500ට වඩා හදන්න. මොකද අපි දන්නවා 500 දී ලාභත් නැහැ අලාභත් නැහැ. එහෙනම් 499 දී අලාභයි. 495 දී තවත් අලාභයි. එහෙනම් 500ට අඩු ඕනම අවස්ථාවක තියෙන අලාභ. නිපදෙවොත් අලාභයි. 501 සිට ලාභ. 502 සිට ලාභ. 501 2 3 වෙද්දී ලාභය එන්න වැඩි වෙනවා. එහෙනම් අපි ලාභ සමච්ඡේද ලක්ෂ්‍ය කියන්නේ මුළු ආදායම මුළු වියදම සමාන වූ ලක්ෂ්‍යයේ නිමවුම නම් ඒක දැනගත්තම අපට තියෙන වාසිය තමයි අපි නිතරම ලාභ සමච්ඡේද ලක්ෂ්‍ය නිමවුම 500ක් නම් 500 ඉක්මවා නිපදවන්න සැලසුම් කරලා නිපදවල අලෙවි කිරීමෙන් ලාභ වර්ධනය කරගන්න පුළුවන්. නැත්තම් අපි හිතනවා 450 නම් අපි ඉන්නේ අපේ තරංකාරී ව්‍යාපාරින්නේ 400 380 410 අපි හොඳයි කියලා කරනවා. නමුත් අපි හොඳ නැහැ. ඒගොල්ලන්ගේ කැපැසිටි එක අඩුයි. සම්පත්ධාරිත අඩුයි. ඒගොල්ලෝ 400 කින් ඉතාලම හොඳයි. අපි නිකන් 600ක් වගේ ගිහිල්ලා. නමුත් අපේ සම්පත්ධාරිතය වැඩි. එහෙනම් වැඩි වුණාට වැඩි නම් අපි අනිවාර්යයෙන්ම 500 පනින්න ඕන නම් අපි ඉන්නේ 450 නම් අපි තාමත් අලාභ ලබනවා. මේ தත්ත්වෙ දිගු කාලයක් ගියොත් අවුරුද්දක් හෝ වැඩි කාලයක් ගියොත් දන්නේම නැතුව අපේ වත්කම් මහිම විලා ව්‍යාපාරේ බංකොලොත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ බ්‍රේක් ඉවන් පොයින්ට් එක නැත්තම් ලාභ සමච්ඡේද ලක්ෂ්‍යයට අදාළ නිමවුම හොයාගන්න එක හරි වැදගත්. මොකද සෑම නිෂ්පාදන අවස්ථාවකදීම සෑම ප්‍රොඩක්ෂන් ලොට් එකකදීම ඒ BEP ලක්ෂයේ ඒකක ප්‍රමාණය ඉක්මවා යන නිමවුම් ප්‍රමාණය බිහි කරලා ලාභදායී ව්‍යාපාරයක් හැමදාම තියාගන්න පුළුවන්. ඒක හොයන එකම සූත්‍රයයි තියෙන්නේ. ඒ තමයි BEP සමානයි FC බෙදීම C. FC බෙදීම C. FC කියන්නේ මොකද්ද? ස්ථාවර පිරිවැය. ස්ථාවර පිරිවැය. C කියන්නේ මොකද්ද? contribution කියන එක. contribution. දායකය කියන එක. දායකය. නැත්නම් ඔකටම කියනවා සහභාගී කියලාත් කියනවා. සහභාගී. ස්ථාවර පිරිවැය බෙදනවා දෙක. ස්ථාවර පිරිවැය දන්නවනේ. යම්කිසි නිෂ්පාදනයේදී යම්කිසි මට්ටමක් දක්වා විශාල වශයෙන් නිෂ්පාදනයේ වෙනසක් වෙනකම් වෙනස් නොවන පිරිවැය. ඒ කියන්නේ හැම දෙයක්ම ලෝකේ වෙනස් වෙනවනේ. ලෝකේ සෑම දෙයක්ම අනිත්‍යයි නිත්‍ය දේවල් නැහැනේ. බෞද්ධ දර්ශනය නොබැලුවත්. නමුත් නිමෙවුම් ඒකක ටික ටික වැඩි වෙන වේගයට සමානව වැඩි වෙන්නේ නැහැ. විශාල ප්‍රමාණයකින් වැඩි වුණොත් තමයි ස්ථාවර පිරිවැය වෙනස් වෙන්නේ. නැත්නම් ස්ථාවර පිරිවැය ස්ථාවරයි. එතකොට දායකය කියන්නේ මොකද්ද? දායකය කියන්නේ අපි දායක හොයන්නේ SP minus VC. SP minus VC. SP කියන්නේ මොකද්ද? Superintendent police අධිකාරීද නැහැ. selling price කියන එක. selling price per unit. එක විකුණුම් මිල. VC කියන්නේ මොකද්ද? විශ්වවිද්‍යාලයේ වයිස් චාන්සලර්ද? එයත් VC නේ. උපකුලපතිද නැහැ. මෙතන කියන්නේ මොකද්ද? variable cost විචල්්‍ය පිරිවැය. එහෙනම් එකක විකුණුම් මිලෙන් විකුණුම් මිල අඩු කිරීම විචල්්‍ය පිරිවැය. අන්න විචල්්‍ය පිරිවැය. විචල්්‍ය පිරිවැය කියන්නේ වෙනස් වන පිරිවැය. නිෂ්පාදනය වෙනස් වීමට සමගාමීව සමාන්තරව වෙනස් වෙනවා. නිෂ්පාදනයේ වැඩි වෙන වේගයට සමානව වියදම් වැඩි වෙනවා නම් ඒක විචල්්‍ය පිරිවැය. නිෂ්පාදනය අඩු වීමට සමගාමීව වියදම් අඩු වෙනවා නම් ඒක විචල්්‍ය පිරිවැය. නිෂ්පාදනය වැඩි වෙන වේගයෙන් වැඩි වෙන්නේ නැත්නම් ඒක ස්ථාවර පිරිවැය. හරිනේ? මේ සූත්‍රය අපිට හොයන්න පුළුවන්. එහෙමනම් සූත්‍ර ආදේශ කරොත් ඉර උඩ BEP සමානයි FC බෙදීම C. FC කියන්නේ ස්ථාවර පිරිවැය. ස්ථාවර පිරිවැය 40000යි. දායකයන් ගන්නේ දායක ගන්නේ එකක විකුණුම් මිල එකක විචල්්‍ය වියදම් උඩ කරනවා. එහෙනම් ඒකක විකුණුම් මිල 80යි ඒකක විචල්්‍ය පිරිවැය 40යි. එහෙනම් වෙනසම කීයද? ඒත් 40යි. එහෙනම් දායකය 40යි. එහෙනම් බෙදුවම එන්නේ සූත්‍රය මොකද්ද? සූත්‍රෙන් බෙදුවම එන්නේ
මේකට මේක ගියා 4 වරක් 1යි 1000යි 10ක මොනවද ඒකක එහෙනම් ඒ කියන්නේ BP ලක්ෂය තමයි BP නිමියුම් ලක්ෂය තමයි ඒකක 10 10 දී විකුණුම් ආදායමයි නිෂ්පාදන මුළු වියදමයි සමානයි ලාභ ලාභ නැහැ 999 රාපස්සර ගත්තොත් අලාභයි නිපදන හැම ඒකකයකම අලාභයි 1001 සිට 1 2 3 ආදී වශයෙන් ඉස්සරහ බැලුවොත් ඒ නිපදන සෑම ඒකකයක්ම ලාභයක් ගෙන දෙන ඒකක වෙනවා. හරිද? මේක සොයාගෙන වාසිය එකයි. හැමදාම අපට 1000ට වඩා නිෂ්පාදනය කරලා අලෙවි කරගන්න සැලසුම් කර ගැනීම හැමදාමත් ලාභදායී ව්‍යාපාරය පවත්වන්න පුළුවන්කම ලැබෙනවා. හරිනේ? මේකට උත්තරේ තමයි මේ ආවේ ආ. රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. 2013 පැරණි නිර්දේශයෙන් අහපු ප්‍රශ්නය 32 ප්‍රශ්නය. ඕනෑම පරමාර්ථයක අනිවාර්යයෙන්ම තිබිය යුතු මූලික ලක්ෂණ පහකි. එයින් 3ක් සඳහන් කරන්න. ඕනෑම පරමාර්ථයක කියන්නේ මොකක්ද මතක් වෙන්නේ? දැන් මේ 2013 නේ. 2017න් පස්සේ වෙනස් වුනේ. 2017 වෙනකම් පරමාර්ථ කියන්නේ කෙටි කාලීන ප්‍රතිඵල. ව්‍යාපාර කටයුතු දියත් කරලා කෙටි කාලීනව ලබන්න අපේක්ෂිත ප්‍රතිඵල නම් පරමාර්ථ. එලෙස දිගු කාලීනව ලබා ගන්න අපේක්ෂිත ප්‍රතිඵල නම් මොනවද? අරමුණු. නමුත් 17න් පස්සේ වෙනස් වුණානේ. දැන් දිගු කාලීනව ව්‍යාපාර කටයුතු කරලා ලබා ගන්න අපේක්ෂිත ප්‍රතිඵල වලට දැන් කියන්නේ මොනවද? අරමුණු නෙවෙයි පරමාර්ථ කියලා කියන්නේ මාරු වුණා. කෙටි කාල ප්‍රතිඵල නම් අරමුණු. අපි ඒ නිසා උන මේක කපලා හදාගත්තට කමෙන් තියන්න. මේක දැන් අහන්නේ මොකද පරමාර්ථ නෙවෙයි අරමුණු. ඉස්සරහට අහන්නේ අරමුණු කියලා. මම ප්‍රශ්න වෙනස් නොකරගත්තේ විදිහට. රයිට්. එහෙනම් ඕනෑම අරමුණක නේ ඕනෑම අරමුණක අනිවාර්යයෙන්ම තිබිය යුතු මූලික ලක්ෂණ පහකි. එයින් 3ක් මතකද මොකද්ද? ස්මාර්ට් එක. මේක බොහොම ලේසි හැමදාම වගේ අහනවා. ස්මාර්ට් එකට ලියන්න පුළුවන් ස්මාර්ට් මතක තියාගමනේ. එකක් තමයි S ස්පෙસિෆික්. ස්පෙસિෆික්. ඒ කියන්නේ මොකද්ද? නියත බව, නිශ්චිත බව. කෙටි කාලීනව ව්‍යාපාර කටයුතු කරලා ලබා ගන්න අපේක්ෂිත ප්‍රතිඵලය වන අරමුණක එක ඉලක්කයක් එක අපේක්ෂාවක් තමයි ඒක නිශ්චිත වෙන්න ඕන. නිශ්චිතව අපට තේරුම් ගන්න පුළුවන්, හඳුනා ගන්න පුළුවන් වෙන ස්පෙસિෆික්. අනිත් එක තමයි measurable. මොකද ඒ කියන්නේ ස්මාර්ට් එක දෙවෙනි එක තමයි measurable. මැනිය හැකි බව. ඒ කියන්නේ නිශ්චිත මිනුම් ක්‍රමයකින් අනුපාත ක්‍රමයකින් ප්‍රතිඵල මැන බලන්න පුළුවන් වෙන්නට ඕන. තේරෙනවද? මැනිය හැකි බව. මැනිය හැකි බව. ඊළඟ එක තමයි achievable. ඒ කියන්නේ මොකක්ද? ව්‍යාපාර කටයුතු කරලා කෙටි කාලීනව ලබා ගන්න අපේක්ෂිත ප්‍රතිඵල අපට ළඟා කරගත හැකිව වෙන්න ඕන. අසාමාන්‍යව වෙන්න බෑ. අපි කියනවා මම කවදා හරි අඟහරු ලෝකේ ගයක් හදනවා කියලා. කවදා හරි කියන්නේ දැන් ඔබේ වයසේදී තව අවුරුදු 5කින් 6කින් 10කින් විතර. තව අවුරුදු 10කින් විතර අඟහරු ලෝකේ ගවල් හදන තරම් සමීපවක් අපර නෑනේ. දැන් අඟහරු ලෝකේ පරිශ්‍රණ කරනවා. මිනිස් ජීවීන් ඉන්නවා කියලා කියනවා. මිනිස්සුන්ට වාසය කරන්න විකල්ප රටක් විශ්වයක් වශයෙන් හොයනවා තමයි. තව අවුරුදු 10කින් වෙන එක නේ අවුරුදු 50කින් 60කින් 100කින් වෙන්න පුළුවන් නේ. එහෙනම් ඔබ කියනවා මම හැකි ඉක්මනින් අවුරුදු 5ක් වගේ කාලයක් තුල අඟහරු ලෝකේ ගයක් හදන එක ළඟා කරගන්න බෑනේ. අන්න ඒ වගේ මායාවක් වෙන්න බෑ. මේක මායාවක් වෙන්න බෑ. භෞතික ලෝකේ පවතින තත්ත්වයන් යටතේ අපිට ළඟා කරගත හැකි ප්‍රතිඵල වෙන්න ඕන. ළඟා කරගත හැකි බව. අනිත් එක තමයි රියලිස්ටික් නැත්නම් රේෂනල් කියන එක. රියලිස්ටික්
ඒ කියන්නේ මොකක්ද? තාත්වික බව. තාත්වික බව. තාත්වික බව. ප්‍රායෝගික බව කියන එක තමයි කියන්නේ. ඒ කියන්නේ මේ ව්‍යාපාර කටයුතු කරලා කෙටි කාලෙදී ලබන්න අපේක්ෂිත ප්‍රතිඵල ප්‍රායෝගිකව වෙන්න ඕනේ. අද්ද තත්වයට ගැළපෙන ඒවා වෙන්න ඕනේ. තාත්වික වෙන්න ඕනේ. තේරෙනවද? ප්‍රායෝගික නොවේ නම් ඒක සාර්ථක අරමුණක් වෙන්නේ නැහැ. අනිත් එක තමයි ටයිම් බවුන්ඩ්. ඒ කියන්නේ මොකද්ද? කාලානුරූප බව. යම්කිසි කාලයකට අදාළ වෙන්න ඕනේ. කාලානුරූප බව. ඒ කියන්නේ මේ ස්මාර්ට් එක මොකද මේ මුළු පහම අහන ගොඩක් වෙලාවට මේ ඉස්සර ඇහුවේ 3යි. තේරෙනවද? 3කට තමයි ලකුණු දෙකක් දෙන්නේ. ඉතින් මේ පහෙන් ඕනෑම 3ක් හරි මේකේ අහලා නැහැ නේ කීයක් මොන 3ද කියලා. මුල්ම 3ද කියලා ප්‍රධාන අප්‍රධාන කතාවක් නැහැ නේ. මේ පහෙන් ඕන ස්මාර්ට් එක උඩ තියතම නිකම් මේක එනවා. මේ ඉංග්‍රීසි වචන ලියන්න අවශ්‍ය නැහැ. ඉංග්‍රීසි වචන ලියුවොත් ලකුණු දෙනවා. අන්න ඒකත් මතක තියාගන්න. මම මාකින් කරපු අවුරුද්දකත් මම දැක්කා මම ඒ උත්තර පත්‍රයේ මොන දිස්ත්‍රික්කයේ මොන පාසලේ කියලාත් මම දැනගත්තා. ඒ කියන්නේ ළමයිගේ උත්තර වල තමයි සමහර ඉස්කෝලේ ළමයි එහෙම ලියනවනේ ඒකේ. ඒ ළමයි ලියුදුනේ ඉංග්‍රීසියෙන් විතරයි. සමහර ඉංග්‍රීසි ආරට ගිහිල්ලා වෙන්න පුළුවන් ඒගොල්ලෝ සිංහල මාධ්‍යෙන් ලියුවට මේ පහම ලියුදුනේ මේ වචනේ. ලකුණු දුන්නා. මමත් දුන්නා ගොඩක් වෙනත් අය දුන්නා දෙනවා අනිවාර්යයෙන්. ඒ කියන්නේ සමස්ත දැන් සිංහල දැන් සාමාන්‍ය ඔබ දන්නවා විශ්වවිද්‍යාලවල පවා සමහරට ඔබ සිංහල මාධ්‍යයෙන් ඉගෙනගෙන ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලියන්න පුළුවන් උත්තරේ. සිංහල මාධ්‍යයෙන් ඉගෙනගෙන ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලියන්න පුළුවන්. සමහර වෘත්තීය භාගත් එහෙම තියෙනවනේ. සමහරට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගන්නව සිංහල ලියන්න පුළුවන්. සමහරට නීති පාඨමාලා එහෙම ඉංග්‍රීසි ඉගෙන ගන්නව සිංහල ලියන්න පුළුවන්. තේරෙනවද? ඒ වගේ ඒක ලොකු ගැටලුවක් නෑ. මෙහෙම ලියුවොත් හරි. ඉතින් මේක මේ සිංහල වචන අමතක කරලා මේක ලියන්න ඒ ෂේප් එක. ක්‍රම තියෙනවා පස් වෙනි භාගෙ. තේරෙනවද? රයිට්. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. මේක 2014 විභාග ප්‍රශ්නය 45 වෙනි ප්‍රශ්නය වශයෙන් ඉමුච්ච ප්‍රශ්නය. හෙන්රි මින්ස්බර්ග් විසින් ඉදිරිපත් කළ අන්තර්පුද්ගල භූමිකාවට අයත් භූමිකා දෙකක් නම් කරන්න. මතකනේ? කෙලින්ම කාගෙත් දන්නේ නැහැ භූමිකානේ. උත්තරේ ප්‍රශ්න සම්පූර්ණ නැහැ. හෙන්රි මින්ස්බර්ග් විසින් ඉදිරිපත් කළ අන්තර්පුද්ගල භූමිකාවට කාගේද? මිනිස්සුන්ගේද? ක්‍රීඩකයින්ගේද? දේශපාලනඥයන්ගේද? පැහැදිලි නැහැ. ඉතින් වඩා හොඳ මේක කළමනාකරන කිව්වනම් හොඳයි නෝ. කිව්වට ඉන්න තුනකට කමක් නැහැ. අපි දන්නවා හෙන්රි මින්ස්බර්ග් කියන්නේ ලෝකයට පහළ වෙච්ච ශ්‍රේෂ්ඨ කළමනාකරුවෙක්, මහා කළමනාකරුවෙක්. ඔහු තමයි කළමනාකරුවන් තුල තියෙන්න ඕනේ ප්‍රධාන භූමිකා තුනක් සහ ඒ තුන යටතේ උපභූමිකා 10ක් හඳුන්වා දීපු එකම කළමනාකරුවා. ඉතින් අපිට ඒක සිහි ගන්න නිසා කළමනාකරුවෙක් කියලා නොකියුවට කමක් නැහැ. තිබුණා නම් හොඳයි ප්‍රශ්නේ අංග සම්පූර්ණයි. කවන්නේ. එහෙනම් හෙන්රි මින්ස්බර්ග් විසින් ඉදිරිපත් කළ අන්තර්පුද්ගල භූමිකා. ඒ කියන්නේ කළමනාකරුවන් තුල තිබී යුතු අන්තර්පුද්ගල භූමිකාවට උපභූමිකා කීයද? 3යි තියෙන්නේ. අන්තර්පුද්ගල භූමිකා 3යි, තොරතුරුමය භූමිකා 3යි, තීරණමය භූමිකා 4යි. එහෙමනේ උපභූමිකා 7 10 ලැබෙන්නේ. එහෙනම් මොකද්ද? ඒ භූමිකා දෙකක්. එකක් මොකද්ද? ෆිගර් හෙඩ් ආයතන ප්‍රධානිය. එකක් ආයතන ප්‍රධානිය. ප්‍රධානියා ලෙස. ආයතන ප්‍රධානියා ලෙස එක රෝල් එකක එක භූමිකාවක් රඟ දක්වන්න වෙනවා. උදාහරණයක් වශයෙන් විශේෂම විදේශ ව්‍යාපාරික දූත කණ්ඩායමක් ආවොත් ඒගොල්ලන්ව ආයතනයේ වෙනුවෙන් ඉදිරිපත් වෙලා පිළිගන්නේ අමුත්තන් වශයෙන් පිළිගන්නේ මෙයා. ඒතර එතන ආයතන ප්‍රධානිය. තමන්ගේ යට ඉන්න සේවකයෙක් යවන එක හරි නෑනේ. පිළිගන්න ඒගොල්ලෝමනේ. දැන් ඕගොල්ලන් ගෙදරට අපි තුමු මෑතදී මිත්‍ර වෙච්ච හොඳ මිත්‍රෝ පිරිසක්. තමන්ගේ නැත්තම් ප්‍රධාන ළඟම ඥාති පිරිසක් තමන්ගේ ගෙදරට එනවා. ආම ඔබේ ගෙදර වැඩ කරන සේවක මහත්මයා හෝ සේවක මහත්මියට සර්වන් කියලා කියන්නේ. සේවක මහත්මයෝ සේවක මහත්මියට කියලා කියන ඒගොල්ලෝ පිළිගන්න කියලා. ඒක හොඳද? හොඳ නැහැ. මොකද ඒක පිළිගත්තම අරගොල්ලෝ හිතනවා අපිව හැල්ලු කරා, අපිව බාල්දු කරා. මේගොල්ලෝ අපිව ගණන් ගත්තේ නැහනේ. තමන්ම යන්න ඕනේ. ඒ වගේ තමයි මෙතන. එහෙනම් ආයතන ප්‍රධානිය තමයි මුත්තන් පිළිගන්න ඕනේ. ඒක එහෙනම් ප්‍රධානියෙක් ලෙස ඒ භූමිකාව යා ක්‍රියාත්මක කරනවා. ඊළඟට මහා සභා රැස්වීම වාර්ෂික පවත්වන ඒ රැස්වීම අමතන්නේ ප්‍රධානිය වශයෙන්. තේරෙනවද? තව කවුද? නායකයා. නායකයෙක් ලෙස. නායකයා ලෙස. ඒ කියන්නේ තමන්ගේ යටතේ ඉන්න අනුගාමිකයන් පිරිසක්, සහකරුවන් පිරිසක් ඒගොල්ලන්ගේ
ප්‍රශ්නවලට උත්තර දෙන්න. ඒගොල්ලන්ගේ ගැටලුවලදී ඒගොල්ලන්ව ආත්ම විශ්වාසය ගොඩනගන්න. චිත්ත ධෛර්ය වර්ධනය කරගන්න. අමාරුම අවස්ථාවල පෙරමුණ ගැන කටයුතු කරමින් තමන්ගේ සහකරුවන්ට අනුගාමිකයින්ට හොඳ චිත්ත ධෛර්යයක් ලබා දෙන්න ක්‍රියාත්මක වෙන්න වෙනවා කළමනාකරුවන්ට. නායකයෙක්ගේ විලාසයෙන්, නායකයෙක්ගේ ආරූඪයෙන්. එහෙනම් එතන ඒකත් මොකක්ද? අන්තර් පුද්ගල. ඒ කියන්නේ පුද්ගලයන් සමග හෝ පුද්ගලයන් තුල සිදු කරන ක්‍රියාකාරකම් තමයි අන්තර් පුද්ගල භූමිකා කියලා කියන්නේ. ඊළඟට තුන්වෙනි එක තමයි තුනයි තියෙන්නේ තුන්වෙනි එක තමයි සබඳතා ගොඩනගන්න. තුන්වෙනි එකක් අත්තුත් අපි සබඳතා ගොඩනගන්න. සබඳතා ගොඩනගන්න ලෙස. ඒත් හරි. හරි ඔය තුනෙන් ඕනම දෙකක් හරි. දැන් ඕකම අහන්න පුළුවන් මතකද? ඔය වගේම අහන්න පුළුවන්. දැන් විකල්ප මතකද නිතරම අහනවනේ. ඔබට මතකද ව්‍යුහගත ප්‍රශ්න විග්‍රහ කරද්දී පේපර් ගණනාවකම ඇහුවා. ලියන ප්‍රශ්නවලට විස්තරාත්මක පිටුරු ලියනේවට මේ භූමිකා. මේකෙත් අහනවා. මතකද? ඔය වගේම ඇහුවොත් තීර්ණ මේ භූමිකා දෙකක් කියලා. නික අපි ඒකත් නිකන් ආදර්ශයක් වශයෙන් ගමුකෝ. තීර්ණ ගැනීම භූමිකා කියලා ගත්තොත් නැත්නම් තීරණමය ඩිසිෂනල් රෝල්ස් තීරණමය භූමිකා ගත්තොත් මොකක්ද එකක් රිසෝස් ඇලොකේටර් as a රිසෝස් ඇලොකේටර්. ඒ කියන්නේ සම්පත් බෙදා හරින්න වශයෙන් දැන් ඕනම සංවිධානයක තියෙන සම්පත් සීමිතයිනේ. මේ සීමිත සම්පත් ටික තමයි එක් දෙපාර්තමේන්තු අංශ අතර ඒ දෙපාර්තමේන්තු වල තනතුරු වල වැඩ කරන සේවකයන්ට තම වගකීම් ඉෂ්ට කරන්න අවශ්‍ය ප්‍රමාණයෙන් ලබා දෙන්න ඕනේ. නම් එක් අංශ අතර ඒ වගේම තනතුරු අතර පවතින සීමිත සම්පත් ක්‍රමානුකූලව බෙදා දෙන්න වෙනවා. ඒක කරන්න වෙන්නේ කළමනාකරුට. බෙදා දෙන්න නම් මොකද්ද වෙන්නේ? තීරණ ගන්න වෙනවා. කුමන සම්පත් කුමන ප්‍රමාණවලින්ද? කුමන සම්පත් කුමන ප්‍රමාණවලින් කුමන අංශවල කුමන තනතුරු වලට බෙදා දී යුතුද කියලා තීරණයක් ගැනීමෙන් පස්සේ තමයි බෙදා හැරීම කරන්නේ. නේද? ඒක මොකද? ඒ නිසා තීරණමය භූමිකාව. තීරණමය භූමිකාව. එතකොට සම්පත් බෙදා හරින්න. තව එකක් තමයි as a negotiator තීරණමය භූමිකාව. negotiator ඒ කියන්නේ ගිවිසුම් වලට ලැබෙන්න වශයෙන් ක්‍රියා කිරීම. දැන් ගොඩක් වෙලාට කළමනාකරුවට ආයතනයේ ප්‍රධානීගේ භූමිකාවෙන් ඔබටත් ගිහිල්ලා යම් පාර්ශ්වයන් සමග යම් ගිවිසුම් සම්බන්ධ ඇති කරගන්න වෙනවා. දැන් සේවකෝ පිරිසක් කාර්මික ක්‍රියාවක නියුක්ත වෙලා අපි හිතමු අකුරට වැඩ කරනවා. තමන්ගේ නියමිත අනිවාර්ය රාජකාරී කරනවා අතිරේක රාජකාරී වලින් බැහැර වෙනවා. අකුරට වැඩ කිරීම කියන්නේ ඒකනේ. තනතුර අනුව කළ යුතු නීතිමය රාජකාරී කරනවා. තනතුරෙන්ට අදාළ වුණත් තනතුරෙන් අනිවාර්ය කරන්න නැති කාර්යයන් වලින් බැහැර වෙනවා. හරිද? ඒකත් ඉතින් කාර්මික ක්‍රියාවක්නේ. අන්නේ කාර්මික ක්‍රියාව කරන්න ඒගොල්ලන්ට ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒගොල්ලන්ගේ වැටුප මදි. ඒගොල්ලෝ වැටුප රුපියල් 10000ක් වැඩි කරලා ඉල්ලනවා. නැත්නම් බෝනස් එක දෙන්නේ පඩියෙන් භාගේ. ඒ කියන්නේ පඩිය රුපියල් ලක්ෂ 50000 දෙන්නේ. පඩියට පඩියක්ම ඉල්ලනවා. අන්න ඒ වගේ ගැටලුවක්. ඉතින් මේ ගැටලුවේදී ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා අවබෝධ කර දීලා අඩු ගන්න ඒක අපි කොටස් වශයෙන් දෙන්න එකවර කොහෙත්ම දෙන්න බෑ. ආයතනය දැන් ඊතරම් ලාභ ලබන්නේ කොවිඩ් වසංගතයත් එක්ක ආයතනයේ අපනනාද අඩු වුණා. ඒ ප්‍රශ්න පැහැදිලි කරලා දීලා හරිද? අපි කිසියම් නිගෝෂියේෂන් එකකට එකඟත්වයකට කැමැත්ත කරේනවා. එහෙනම් ඒ දේ කරන්නේ කවුද? කළමනාකරුවෝ. එහෙනම් අනිවාර්යයෙන්ම ගිවිසුම් ඇති කරගන්නෙක් ලෙස ඇති කරගන්න. දෙකක් ඇති තවත් එකක් කොන්න කියමු. දැන් කොහොම වුණත් කොච්චර විධිමත් සංවිධාන වුණත් කලක් යනකොට සේවකීන් අතර මත ගැටුම් ඇති වෙනවද නැද්ද? මත ගැටුම් ඇති වෙනවා. අන්නේ ගැටුම් ඇති වුණාම දෙපක්ෂය සමග සාකච්ඡා කරලා කරුණ අවබෝධ කර දීලා තේරෙනවද? ඒ ගැටුම් සමතයකටපත් කරන්නේ කවුද? කළමනාකරුවෝ. එහෙනම් යා අනිවාර්යයෙන්ම ආරවුල් බේරුම් කරුවෙකුත් වෙනවා. නැත්නම් ගැටුම් විසඳන්නකු වීම නේ ගැටුම් විසඳන්නකු වීම. නැත්නම් වරහන් ඇතුලේ බේරුම් කරුවෙකු ලෙස.
තීරණමය භූමිකාවල තියෙන්නේ 4ක් තියෙනවානේ. අනිත් දැන් මොකද්ද? අන්තර් පුද්ගල භූමිකා 3යි. ප්‍රධානියා, නායකයා, සබතා ගොඩනගන්න. හරිද? ඒ වගේම තොරතුරුමය භූමිකා 3යි. මොනවද? නියාමක. ඒ කියන්නේ තොරතුරු රැස් කිරීම. ඒ වගේම තොරතුරු බෙදා හරින්නා ලෙස ආයතනයේ විවිධ අංශවලට අංශභාර කළමනාකරණයට අවශ්‍ය තොරතුරු ලබා දෙන එක. අනික මාධ්‍ය ප්‍රකාශක, ස්පෝක්ස් පර්සන්. ඒ කියන්නේ ආයතනයේ තොරතුරු බාහිර සමාජයට වැදගත් නම් මාධ්‍ය සාකච්ඡා තුළින් ඒක හෙළිදරව් කිරීම. මෙතන භූමිකා 3ක් තියෙනවා. මෙතන 4යි. හතරනේ මොකක්ද? හතරනේ එක තමයි as entrepreneur. ව්‍යවසායකයෙක් ලෙසත් කළමනාකරුට භූමිකාවක ක්‍රියාත්මක කරන වෙනවා. මොකද ව්‍යවසායකයා තමයි නව නිර්මාණකරුවා. ව්‍යවසායකයෙක් කියන්නේ නිතරම පරිසරය විශ්ලේෂණය කරනවා. පරිසරය ගැන හොඳින් අවධානයෙන් ඉන්නවා. පරිසරයේ ඇතිවන විචලතා හොඳින් විශ්ලේෂණය කරලා තේරෙනවා. ඒ පරිසරයට ගැලපෙන ආකාරයේ නවෝත්පාදන, නව නිර්මාණ හඳුන්වා දීම කරන ව්‍යවසායකයා. එහෙනම් කළමනාකරුටත් ඒ ව්‍යවසායකයෙක් වගේ වාරුඩ වෙලා අලුත් තීරණ, අලුත් නිෂ්පාදන ක්‍රම, අලුත් නිෂ්පාදන ක්‍රියාවලින් හඳුන්වා දෙන්න වෙනවා. එහෙනම් එතනදී ව්‍යවසායකයෙක් වෙනවා. එහෙනම් හතරවෙනි අවසාන එක්කෙනා තමයි ව්‍යවසායකයා ලෙස. හරිනේ, ඔහොම අහන්න පුළුවන්. අර වගේ අහන්න පුළුවන්. නිතරම මතක තියාගන්න මේ හෙන්රි බීන්ස්බර්ග්ගේ මේ හඳුන්වා දීපු කළමනාකරුන් භූමිකා එක්ක ව්‍යුහගත පේපර් එකේ නැත්නම් අඩු වශයෙන් at least පළවෙනි ප්‍රශ්න පත්‍රයේ වාස්තික පේපර් එක තුල අහනවාමයි කියලා ඔලුව තියාගන්න. ඒවා අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ. අපි ඊළඟ ප්‍රශ්නට යමු. 2015 විභාග ප්‍රශ්නය 49 වෙනි ප්‍රශ්නය වශයෙන් යොමු වෙච්ච. සංවිධාන සටහනකින් පෙන්눔 කළ හැකි සංවිධාන ව්‍යුහයක ලක්ෂණ 4ක් ලියන්න. සංවිධාන සටහනකින් පෙන්눔 කළ හැකි සංවිධාන ව්‍යුහයක ලක්ෂණ 4ක්. මේක මෙහෙම ඉතින් සංවිධාන සටහනක හුවර කමකුත් නැහැ. සංවිධාන සටහනක ඒ වගේම සංවිධාන ව්‍යුහයක දෙකම එකයි. මතකද? සංවිධාන සටහන සහ සංවිධාන ව්‍යුහය එකම කාසියේ දෙපැත්ත වගේ සංකල්ප දෙකක් මේ. මතකයිනේ? ඒ කියන්නේ සංවිධානයක කාර්යයන්, තනතුරු, බලතල. කාර්යයන්, තනතුරු, බලතල බෙදී ගොස් ඇති ආකාරය පෙන්눔 කරන සැකිල්ල තමයි සංවිධාන ව්‍යුහය කියන්නේ. ඒ සැකිල්ල ලිඛිත සටහනකට නැගුත් අපේ කර කියනවා සංවිධාන සටහනකට ඉච්චායි. තේරෙනවද? ඒතර අහන්නේ සංවිධාන සටහනකින් පෙන්눔 කළ හැකි සංවිධාන ව්‍යුහයක ලක්ෂණ 4ක්. ඉතින් සංවිධාන සටහනක ලක්ෂණ ගොත ඒත් කමන්නේ. ඕක මං කිව්ව සංවිධාන කරන්නේ ලක්ෂණ කියලා තහන්න පුළුවන්. මේ ලක්ෂණ කියන්නේ අමතක කරන්න එපා, මූල ධර්ම වලටයි. හරිද? මේ ලක්ෂණ කියන්නේ මොනවද? මූල ධර්ම වලටයි. බය වෙන්න එපා, මේ වචන වෙනස් වුණා කියලා මූල ධර්ම. අපි සංවිධානකරණයේදී කතා කරන මූල ධර්ම තියෙනවනේ. ඒ සංවිධානකරණයේ මූල ධර්ම කියන්නේ සංවිධානකරණයෙන් බිහිවෙච්ච සංවිධාන සටහනේ තනතුරු පද්ධතියට දාල් මූල ධර්ම. එකක් මොකක්ද? එකක් තමයි අනකිරීමේ ඒකීයතාවය. අනකිරීමේ නැත්නම් නියෝග දීමේ දෙකම හරි. නියෝග දීමේ ඒකීයතාවය. අනකිරීමේ ඒකීයතාවය නැත්නම් නියෝග දීමේ ඒකීයතාවය. unity of command. ඒ කියන්නේ මොකද්ද? දැන් සංවිධාන සටහනක් මේ වගේ අපි ගත්තොත් මේක සංවිධාන සටහනක මේ එක එක තනතුරු වල වැඩ කරන අයට එකවරකට නියෝගයක් දෙන්න පුළුවන් එක කළමනාකරුට විතරයි. දැන් මෙන්න මේ මම රවුම් කරන කෙනාට නියෝගයක් මෙන්න මෙතන ඉන්න මේ මම කොටු කරන කළමනාකරුත් දෙනවා. මෙතන ඉන්න කොටු කරන කෙනා දුන්න මොකද? මෙයා ව්‍යාකූලයි. කාගේද ක්‍රියාත්මක කරන්නේ? එක්කෙනෙක්ගේ එකක් ක්‍රියාත්මක අනිත් එක්කෙනායි මොකද මං කියපු ක්‍රියාත්මක කරේ නැත්තේ? එයා මට වඩා පරිණතද? මට වඩා ලොකුයිද? එහෙම ඒ වගේ ප්‍රශ්න එනවනේ ප්‍රායෝගිකව. ඒ නිසා එකවරකට එක් සේවකයෙකුට අනක් දෙන්න එක් කළමනාකරුවෙක් පමණයි. ඒ නිසාම එක් සේවකයෙක් එක් වරකට වාර්තා කරන්නෙත් නැත්නම් වගකීමකටපත් වෙන්නෙත් එක් කළමනාකරුවෙක් පමණයි. ඒක තමයි අනකිරීමේ ඒකීතාවය. එහෙම නොවුනොත් මේ සංවිධාන පද්ධති තනතුරු වලින් අපට අවශ්‍ය වැඩ ගන්න බැරි වෙනවා. තේරුණා? මේ කියන්නේ එක මේ මූලධර්ම තියෙන්නේ සංවිධානකරණය සුමටව හා නිවැරදිව පවත්වගෙන යන්න. ගැටලු වලින් බාධා වලින් තොරව පවත්වගෙන ගිහිල්ලා
ඉලක්ක වෙත මෙහෙයුම් ක්‍රියාවලිය හොඳින්ම ඉස්සරහට අදගෙන යන්න අවශ්‍ය පසුබිම පරිසරය හදාගන්න තමයි මේ සිද්ධාන්ත හදලා තියෙන්නේ. මොකද මෙතන එක් සේවකයන්ට එකම අවස්ථාවේ එක මට්ටම් වලින් කළමනාකරු නියෝග දුන්නම සේවකව වැඩ කරන්නේ නැහැ නේද? එතකොට සේවකවරු ගැටුම් ඇති කරගන්නවා. අකුරට වැඩ කරනවා. එක්ක සේවයට පැමිණෙන්නේ නැහැ. සේවයට වාර්තා කිරීම වලකිනවා. තේරෙනවද? එහෙම නෙවෙන්නේ. නැත්තම් පෙළපාලිය යනවා. තේරෙනවද? කාර්ය විරුද්ධ හාමුදුරුවන්ට විරුද්ධව. ඒ වගේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. මේක කරාම සේවකෝ තෘප්තිමත් කැමැත්තෙන් වැඩ කරනවා. පැහැදිලිනේ? තව එකක් තමයි අනකිරීමේ දාමය. අනකිරීමේ දාමය. අනකිරීමේ දාමය. චේන් ඔෆ් කමාන්ඩ් කියන එක අනකිරීමේ දාමය. ඒ කියන්නේ මේ ඉහළ සිට පහළට අනගලාගෙන යනවා. අනකිරීමේ දාමය කියන්නේ ඒක. ඉහළ සිට පහළට. මොකද ලංකාවේ තියෙන්නේ top to bottom management process එකක්. ජපානයේ තියෙන්නේ bottom to top management process එකක්. ජපානයේ වෙනයි, මෙහෙ වෙනයි. මෙහෙදී අනිවාර්යයෙන්ම අනකිරීමේ දාමය තියෙන. අනකිරීමේ දාමය කියන්නේ ඉහළ මෙන්න මෙතන ඉඳන් මේ ඉහළ තනතුරු වල සිට මෙන්න මෙතන ඉඳන් ඉහළ තනතුරු වල සිට පහළ තනතුරු දක්වා අධිකාරිය. මොකද මෙයාලගේ තමයි මුළු අධිකාරිය තියෙන්නේ. යමක් කරන්න අවශ්‍ය නීතිමය බලය. ඒ බලය බෙදලා දෙනවා මේ දෙන්නට. මෙයා දෙනවා මේ තුන් දෙනාට. මෙයා දෙනවා මේ තුන් දෙනාට ආදි වශයෙන්. ඒක උඩේ ඉඳන් පල්ලෙහාට යන්න ඕනේ. අනිත් එක තමයි විධිමත් සම්බන්ධතා රටාව. විධිමත් සම්බන්ධතා රටාව. නැත්නම් ඉස්කලා මුල් ධර්මය කියලා කිව්වේ. මම ඔය තීරි පාර්ට් එක කරද්දි මේ දෙකම එක ළඟ තමයි කරන්න හිතාමතාම දැනුත් ඔටෝමැටිකලි ඒක හිතුවේ නෑ ඔටෝමැටිකලි එකට. මොකද මේ දෙක එක වගේ. ගොඩක් ළමයි මේ දෙක වරදව තේරුම් ගන්නවා. පටලා ගැනීම කරනවා. නිරූල තේරුම් ගන්නෑ. විධිමත් සම්බන්ධතා රටාවන්ට ඉස්කලා මුල් ධර්මයෙන් කියන්නේ ප්‍රින්සිපල්ස් ඔෆ් ඉස්කලා කියන එකෙන් ඉහළ සිට පහළ සෑම මට්ටමක්ම ආවරණය වන පරිදි අධිකාරී ගමන් කරන්න ඕනේ. දෙකම එකයි. ඉස්සෙල්ලා කිව්වේ ඉහළ සිට පහළට අධිකාරී කියන්නේ බලතල ගමන් කරන්න ඕනේ. හරි. ඒක හරිනේ. දැන් කියන්නේ ඒකමයි මොකද වෙනස? සෑම තනතුරක්ම ආවරණය වෙන ආකාරය. එක කළමනාකරන තනතුරක්වත් හුදකලා කරන්න බෑ. දැන් මෙතන කළමනාකරන තනතුර අපි දුමු 1 2 5යි 6යි 7 8යි. දැන් මෙයාලට තව සේක ගොඩාක් ඉන්නවා. හරිද? අපි ගමතක කරමුකෝ. මෙන්න මෙතන 1 2 මේත් ගත්තොත් 1 2 3 4 5 6 7 8 9 දෙනයිනේ. අන්නේ 9 දෙනාටම බලතල අවශ්‍ය ප්‍රමාණයට විදිලා යනවා. සමානව කියන එක නෙවෙයි 9 දෙනාගේ අතින් කෙරෙන වැඩධාරිතාවය අනුව සමාන වෙන්න ඕන. තේරුණාද? එක්කෙනෙක් හරි මගහැරුණොත් එයා කලකිරෙනවා. එයා කොන්කරා වෙනවා. එයා අනිවාර්යයෙන්ම සෙසු අය ගන්න තීරණ ක්‍රියාත්මක කරන උදව් වෙන්නේ නැහැ. කඩාකප්පල් කරන වැඩවල තමයි එයා යොමු වෙන්නේ. අන්න එහෙම ප්‍රශ්න ඇති වෙනවනේ. ඒ නිසා තේරුණාද? ඒ නිසා සෑම මට්ටමකම ඉන්න කළමනාකරුවන්ට බලතල ප්‍රමාණයක් හිමිවන ආකාරයෙන් නැත්නම් තීරණ ගැනීම ක්‍රියාවට ඒගොල්ලෝ දායක වන ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්නට ඕනේ. ඒක තමයි මම අදහස් කරන්නේ. විධිමත් සම්බන්ධ රටාව. එහෙනම් මේකෙන් කියන්නේ ඉහළ සිට පහළ තනතුරට බලතල යන්න ඕනේ. මේකෙනුත් කියන හැම යන්න ඕනේ. හැබැයි යනකොට සෑම මට්ටමකම කළමනාකරුවන්ට ඔය යන්න කෙනෙක් මගහැරෙන්න බෑ කියන එක මේ කියන්නේ. තව මොකද්ද? හතරක් අහනවනේ. මධ්‍යගතකරණය. හෝ විමධ්‍යගතකරණය. දෙකෙන් එකක්. ඒකත් මුල් ධර්මය. මධ්‍යගතකරණය කියන්නේ මොකද්ද? තීරණ ගැනීමේ බලතල ඉහළම කළමනාකරුවන් කීප දෙනෙක් අතර රඳවගෙන තියෙනවා පහළ අයට නැහැ. ඒක තමයි මධ්‍යගතකරණය කියන්නේ. විමධ්‍යගතකරණ ඩිසෙන්ට්‍රලයිසේෂන් කියන්නේ ඉහළම කළමනාකරුන් සතු අධිකාරී බලතල වලින් කොටසක් පහළ මට්ටම වල කළමනාකරුන්ට පවරනවා. ওই දෙකෙන් එකක් වෙන්න පුළුවන් ක්‍රියාත්මක කරන්න. තවත් අපි කල්ලි මිස්ටයන් බයි. පාලන අවකාශය. නැත්නම් පාලන විතස්තිය. පාලන විතස්තිය. මේකත් මුල් ධර්මයක්. මොකද්ද? එක් කළමනාකරුවෙකුගේ අධීක්ෂණයට හා පාලනයට ලක් කරන මේ වගේ. එක් කළමනාකරුවෙකුගේ අධීක්ෂණයට පාලනයට ලක් කරන සහකරුවන් සංඛ්‍යාව. සහකරුවන් සංඛ්‍යාව.
ඒකේ කොටස් දෙකක් මතක තියෙනවා. පටු පාලන අවකාශය, පුළුල් පාලන අවකාශය. පටු පාලන අවකාශය කියලා කිව්වේ එක් කළමනාකරුවෙකු යටතේ එක් කළමනාකරුවෙකුගේ වගකීමට හසු කරලා තියෙන. එක් කළමනාකරුවෙකුගේ අධීක්ෂණයට ලක් කරලා තියෙන සේවකයෙකු ටික දෙනයි. පුළුල් පාලන අවකාශය කියන්නේ සේවකයෙකු ගොඩාක් ඉන්නවා කියන එක. ඒ දෙකම යූස් වෙනවා අවස්ථානුකූලව. තවත් අපි එකක් ලියමු. ඒ තමයි බලතල සහ වගකීම් වල සමානත්වය. ඒ කියන්නේ මෙහෙමයි. මට යම් තනතුරක රාජකාරීන් ගොඩාක් කරන්න පවරනවා. හැබැයි බලතල දෙන්නේ ටිකයි. බලතල නැතුව අපට වැඩ කරන්න බෑනේ. බලතල නැතුව අපට වැඩ කරන්න බෑ. අපි හිතමු යම් කෙනෙක් සංචාරක හොටලයක ෂෙෆ් කෙනෙක් වශයෙන් නැත්නම් කෑම පිසින කුක් කෙනෙක් වශයෙන් පත්වීම ලබනවා. ඒතර එයාට කෑම උයන වැඩ ඔක්කොම කරන්න පුළුවන්. හැබැයි කිචන් එකට සේවකයන් බඳව ගැනීම එයාට තනියම කරන්න පුළුවන්. එහෙම කරන්න බෑ. එන එකට මේක අවසරයක් ඕන. තේරෙනවද? ඒ වගේ මට ගොඩාක් රාජකාරි පවරනවා. බලතල ටිකයි දෙන්නේ. බලතල නැත්නම් මට ක්‍රියාත්මක කරන්න බෑ. එක්කෝ බලතල ගොඩාක් දෙනවා. පවරන කාර්යන් ටිකයි. ඒක අපරාධයි. මම බලතල ගොඩක් තියන් මම නිකන් පඹෙක් කරනවා. එයි ක්‍රියාත්මක කරන්න දෙයක් නැහැ. එහෙම වෙන්න බෑ. එහෙනම් ඊළඟ එක තමයි බලතල සහ වගකීම් වල. බලතල සහ වගකීම් වල සමානත්වය. නැත්නම් සමබර වීම. තේරෙනවද? ඒ කියන්නේ බලතල ගොඩක් දෙනවා, කාර්යන් ගොඩක් පවරලා තියෙනවා. වගකීම් ටිකක් නම් බලතල ටිකයි. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. මේක 2016 විභාග ප්‍රශ්නය 45 වන වාස්තික අභ්‍යාසය වශයෙන් පේපර් එකේ යොමු වෙච්ච. සැලසුම් සකස් කිරීමේ මූලධර්ම 4ක් ලියන්න. සැලසුම් සකස් කිරීමේ මූලධර්ම නැත්නම් ඔක විභාගයට අහනවා නිතරම සැලසුම් කරණේ මූලධර්ම. නැත්නම් සැලසුම් කරන මූලධර්ම. නැත්නම් සැලසුම් කරණේ හා සැබැඳි මූලධර්ම. එකම විදිහට අහනවා ස්වරූප වෙනස් කරලා. එකම ප්‍රශ්නේ. දැන් කළමනාකරණේ පළවෙනි කාර්යනේ සැලසුම් කරණේ. කළමනාකරණය කියන මානව ක්‍රියාවලිය ආරම්භ කරන්නේ ස්ටාර්ටින් පොයින්ට් එක තමයි සැලසුම් කරන්නේ. එන්ඩින් පොයින්ට් එක තමයි මොකද්ද? පාලන කරන්නේ. ඒතර සැලසුම් කරණේදී වෙන්නේ ඉලක්ක තීරණය කිරීමත් ඉලක්ක ළඟා කර ගැනීමට දියත් කළ යුතු මූලික ක්‍රියාමාර්ග හෙවත් මූලික උපාය මාර්ග හෙවත් මූලික ව්‍යාපාර කාර්යයන් තීරණය කිරීමේ ක්‍රියාවලිය. අන්නේ සැලසුම් කරණයේදී සැලසුම් කරන ක්‍රියාවලිය අවසාන නිමවුම අවසාන ප්‍රතිඵලයක් එළියට එනවා. අපි ඒකට කියන්නේ සැලසුම් කරන අවසාන නිමවුම කියලා. තේරෙනවද? ෆයිනල් ප්‍රොඩක්ට් ඔෆ් ದಿ ප්ලෑනින් කියලා. ඒ කියන්නේ මොකද්ද? සැලැස්මක්, ලිඛිත සැලැස්මක් එළි දැක්වෙනවා. සැලසුම් කරන අවසාන ප්‍රතිඵලය වශයෙන් ලිඛිත සැලැස්මක් එළි දැක්වෙනවා. ලිඛිත සැලැස්මේ තමයි තියෙන්නේ අපේක්ෂිත ඉලක්ක. ඒක තමයි පාලන කරන්නේදී සංසන්දනය කරන සත්‍ය ඉලක්ක සමග. හරිද? මෙන්න මේ සැලසුම් කරන ක්‍රියාවලිය ප්‍රධාන සිද්ධාන්ත ප්‍රධාන නියමයන් නැත්තම් මූලධර්ම කියන්නේ ප්‍රධාන නියමයන්. මේවා නියමයන්. අනිවාර්යයෙන්ම අපි අනුගමනය කළ යුතු නියමයන් කීපයක් තියෙනවා. මෙන්න මේ නියමයන් හෙවත් මූලධර්ම ක්‍රියාවට නගමින් තමයි සැලසුම් කරන්නේ දියත් කරන්න ඕනේ. මේ මූලධර්ම අපි අත්හරිනවා නම් මේ නියමයන් බැහැර කරමින් සැලසුම් කරන්නේ ක්‍රියාත්මක කරනවා නම් එය අංග සම්පූර්ණ විධිමත් පිළිගත හැකි සැලසුම් කරණයක් වශයෙන් සැලකෙන්නේ නැහැ. පිළිගත් විධිමත් සැලසුම් කරණයක් වෙන්න අනිවාර්යයෙන්ම සැලසුම් කරන මූලධර්ම අනුගමනය කරන්න ඕනේ. මතකද ඒව? පළවෙනිම මූලධර්ම මොකක්ද? සැලසුම් කරණය කියන එකට ප්‍රයොරිටි එක තියෙනවා. ප්‍රයොරිටි එක කියන්නේ මොකද්ද? ප්‍රමුඛතාවය. ඒ කියන්නේ සෙසු කළමනාකරන කාර්යයන්ට පෙර අනිවාර්යයෙන්ම සැලසුම් කරන්න දියත් වෙන්න ඕනේ. ඕක හරිම සරලයිනේ. දැන් අපි නිවසක් හදන්න ගෘහ නිර්මාණ ශිල්පියෙක් සමග සාකච්ඡාවට කීපයක් කරනවා. එයා අපට එයාගේ අදහස් දෙනවා, යෝජනා දෙනවා, අපේ අවශ්‍යතා අපි යාට කියනවා, අපි ඉල්ලීම් කරනවා. එයා දල ආකෘතියක් හදනවා. ඒක අපිට පෙන්නනවා. අපි ඒකේ ඉවැලුවේට් කරනවා, ගේමට ලක් කරලා තව දුරටත් සංශෝධන කරනවා. කරලා අපි ගොඩනැගිල්ල හැදුවට පස්සේ දෙය සැලැස්ම හදන්නේ නැහැනේ. හදන්න පෙරනේ. ගොඩනැගිල්ල හැදුවන් පස්සේ සැලැස්මක් ඇති වැඩක් නැහැනේ. ඒ වගේ තමයි. එහෙනම් සැලසුම් කරන්නේ සෙසු කළමනාකරන කාර්යයන්ට පෙර
ආරම්භ කරන්න ඕනේ. ඒක ප්‍රධානම මූලධර්මයක්, අනිවාර්ය මූලධර්මයක්. මොකද එතනින් තමයි සෙසු කළමනාකරණ ශ්‍රේතයන් වන සංවිධානකරණයේ මෙහෙයවීම හා පාලනය ඉලි දැක්වෙන්නේ. තේරුණාද? එහෙනම් පළවෙනි මූලධර්මය තමයි සෙසු කළමනාකරණ ශ්‍රීතයන්ට පෙර ඇරඹීම. මුලින්ම ආරම්භ ප්‍රමුඛතාවය කියලා කියන්නේ ඔක ප්‍රයොරිටි. තේරුණාද? දෙවෙනි එක තමයි මේක සරල වෙන්න ඕන. සරල බව කියන එක. ඒ කියන්නේ සෑම මට්ටමකම කළමනාකරුවන්ට නැත්නම් සේවාදායකයන්ට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. අපිට තේරුණොත් තමයි අපි උදව් කරන්නේ. දැන් මට ඕගොල්ලෝ යම් කිසි දෙයක් යෝජනා කරනවා. ඔබ කිසියම් තරඟයකට සහභාගී වෙනකොට ඒ තරඟයේ ජයග්‍රහණය සඳහා මම විසින් ලබා දී යුතු දිරිගැන්වීම් මාලාවක් ගැන මට කියනවා. ඒ දිරිගැන්වීම් ලබා දෙන්න ඕන ආකාරය ගැන මට පැහැදිලිව ඔයගොල්ලෝ කියන්නේ නැහැ. ඔයගොල්ලෝ කියනවා. ඔයගොල්ලෝ කියන ක්‍රමය සංකීර්ණයි. තේරෙනවද? ගහම්බීරයි. මට තේරෙන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ තරඟය ආරම්භ කරන් පස්සේ බලන් ඉන්නවා මම ඔයාලට උදව් කරනවා. මම කරයිද කරන්නේ නැහැ මට තේරෙන්නේ නැහැ. මට තේරෙන්න බෑ කියන දේ. ඒ වගේ සැලසුම්කරණයත් සැලස්මත් සෑම මට්ටමකම සේවාදායකින්ට වගේම කළමනාකරුවන්ට තේරෙන සරල එකක් වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි සමගී දායකත්වය ලැබෙන්නේ. අන්න බලන්න මේ સિદ્ધාන්ත දාලා තියෙන්නේ සැලසුම්කරණයේ හොඳ මට්ටමින් පවත්වාගෙන යන්න. විධිමත් අංග සම්පූර්ණ ක්‍රියාවලියක් බවට පත් කරන් තමයි මේ නියමෙන් දාලා තියෙන්නේ. එහෙනම් දෙවෙනි එක තමයි සැමට තේරුම් ගත හැකි සරල එකක් වීම. තුන්වෙනි එක තමයි නම්‍යශීලී වෙන්න ඕනේ. සැලසුම්කරණයත් ඒකෙන් බිහි කරන සැලැස්මත් අවස්ථානුකූලව අපිට අවශ්‍ය විදියට අඩු වැඩි වශයෙන් වෙනස් කර ගැනීම හැකියාව තියෙනවා. එහෙම වෙනස් කරගන්න බැරි නම් ඒක හොඳ සැලැස්මකුත් සැලසුම්කරණයකුත් නොවේ. මොකද අපි සැලසුම් සකස් කිරීමේදී අපි කිව්වා සැලසුම්කරණයේ පළවෙනි පියවර තමයි පරිසර විශ්ලේෂණය, පරිසර විග්‍රහය. සදුවත විශ්ලේෂණය දාගෙන පරිසර විශ්ලේෂණයක යෙදෙනවා. ඒකෙන් ශක්තියින් සහ දුර්වලතා හඳුනා ගැනීමෙන් අභ්‍යන්තර පරිසරය හඳුනා ගන්නවා. අවස්ථා සහ තර්ජන විශ්ලේෂණය කිරීමෙන් බාහිර පරිසරය අපි හඳුනා ගන්නවා. තේරුණාද? මොකද පරිසරය හඳුනාගෙන පරිසරයට ගැලපෙන්න තමයි සැලසුම් හදන්නේ. එනමුදු පරිසරය කියන්නේ මොකක්ද? ගතික සිද්ධාන්තයක්නේ. ඒක ගතිකයි. පරිසරයට අපි කියන්නේ ඩයිනමික් එන්වයරන්මන්ට් එකක් කියලා කියන්නේ. වෙනස් වෙන සුළුයි. එහෙනම් අපි කොච්චර සැලසුම් කරත් පරිසරය වෙනස් වෙනවා. විශේෂයෙන්ම බාහිර පරිසරයේ සාර්ව පරිසරය එක කියන ප්‍රබල. ඒකේ පරිසරය එක හතක් තියෙනවනේ මතකයි අපි ඉගෙන ගත්තා. තාක්ෂණ පරිසරය, ගෝලීය පරිසරය, සමාජ සංස්කෘතික, දේශපාලන නෛතික, ආර්ථික ආදි වශයෙන් තියෙනවනේ. ඒ සාර්ව පරිසර ඒකක සියල්ල වෙනස් වෙනවා. ඒ වෙනස් වෙද්දී අපේ සැලසුම් හිර වෙනවා. සැලසුම් ඉදිරියට ගන්න බැරි වෙනවා. එහෙනම් සාර්ව පරිසර තත්වයන් වෙනස් වීමට සමගාමීව ඒවට අනුගත වෙන්න පුළුවන් වෙලා වෙනස් වන පරිසරයට අපිට ගැලපෙන්න පුළුවන් වෙන විදියට අපේ සැලසුම් වෙනස් කරගත හැකි වෙන්න ඕනේ. නම්‍යශීලී වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි සැලසුම් කරන අපිට ඉදිරියට ගෙන ගිහිල්ලා සෙසු කළමනාකරණ කාර්යයන් ඊට පසුදියත් කරලා අවසාන ඉලක්ක වලට යන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම නම්‍යශීලී වීම. නම්‍යශීලී බව. තවත් මූලධර්මයක්. අනිත් එක තමයි ප්‍රායෝගික බව. සැලසුම්කරණයත් ඒකෙන් බිහි කරන සැලැස්මත් ප්‍රායෝගික වෙන්න. ප්‍රායෝගිකෝ කියන්නේ අපිට දියත් කරන්න පුළුවන් වෙන්න. අපට ඒක දියත් කරලා ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙන්නට ඕන. තේරුණාද? දැන් ඔබ කියනවා සර් මම විභාගේ පාස් වුණොත් ලංකාවේ ඉඳන් ඉන්දියාවට පීනනවා කියලා. පීනලා නවතින්න නැතුව අප් ඇන්ඩ් ඩවුන් එනවා. අපි යන්න පුළුවන් කියලා. ගිහලා මැරෙන්න හරි පුළුවන් නේ. ගිහලා එන එක ප්‍රායෝගිකද? බෑනේ. දැන් තලේමන්නාවේ ධනුෂ්කොඩියට කිලෝමීටර් 22ක් තියෙනවා කියලා කියනවනේ. ඒතර 44ක්. අප් ඇන්ඩ් ඩවුන් පුළුවන් ද ඔය කරන්න ඕගොල්ලන්ට? දක්ෂ පිහිනුම් සූරියෙකුටත් බෑනේ. අර ආනන්දප්ප වගේ නම මතක ඒ කෙනෙක් නම් ඒක තරණය කරලා කළා. දින ගාණක් මේව කරලා ඒක හැමෝටම කරන්න බෑ.
තේරෙනවද? ඒ වගේ ප්‍රායෝගික වෙන්න ඕනේ. කියන්නේ පවතින පරිසර තත්වයන්, පවතින සම්පත්, පවතින මානව සම්පත් කුසලතා අනුව අපිට ළඟා කරගත හැකි සැලසුමක් වෙන්නට ඕනේ. එහෙනම් ඒක තමයි ප්‍රායෝගික බව කියන්නේ. නේ? ළඟා කරගත හැකි ප්‍රායෝගික එකක් වීම. හතරෙන් අපි අහන්නේ අපි තව ස්ටෑන්ඩ් බයි එකක් ලියමු. පහ. ඊළඟට වැදගත්ම එකක් තමයි වැදගත්ම මූලධර්මයක් තමයි සැලසුම්කරණයේදී සැලසුම හදනකොට සියලු මට්ටම් වල කළමනාකරුවන් ආවරණය වන ආකාරයෙන් සැලසුම්කරණයත් සැලැස්මත් හදන්නට ඕනේ. මට්ටම් 10ක කළමනාකරු 10 දෙනෙක් ඉන්නවා නම් 10 දෙනාටම යම් යම් වගකීම් පැවරෙන ආකාරයෙන් සැලසුම්කරණය දියත් කරන්න ඕනේ. තේරුණාද? හේතුව එක් කළමනාකරුවෙක් හරි මගහැරුණොත් එයාට වගකීම් පැවරුවේ නැත්තම් තේරුණාද? ඒ කියන්නේ වගකීම් කියන්නේ එයාට අධිකාරිය දීලා යම්කිසි කාර්යයන් පවරලා ඒ කාර්යයන් නිම කරලා ඉහළ කළමනාකරණයට වාර්තා කිරීමේ බැඳියාවක් ඇති කළේ නැත්නම් එයා නිදහස් වෙනවා. 10 දෙනාගෙන් 9 දෙනෙක්ම බලතල තියාගෙන වැඩ කරලා පෙන්නනවා. මෙයාට බලතල නෑ, මෙයා නිකන් ඉන්නවා. මෙයාම හුදකලා වෙනවා. මෙයාට දැනෙනවා මෙයා මාව තනි කළා, මාව කොන් කළා, මාව ප්‍රතික්ෂේප කළා. එයාට ඒ නිසා මානසිකව කඩාගෙන වැටෙනවා. එයා මොකද වෙන්නේ? එයා දන්න ටිකවත් එයා හරියට කරන්නේ නෑ. සෙසු කළමනාකරුවන්ගේ තීරණ දියත් කරන්න එයා උදව් කරන්නේ නෑ. ඒ තීරණ කඩාකප්පල් කරන්න එයා යටින් වැඩ කරනවා. එහෙම නෙවෙන්නේ. සමස්ත මොකද වෙන්නේ? ව්‍යාපාරයේම බිඳ වැටෙනවා. ඒක ඊටාම අවදානම්. ඒ නිසා මට්ටම් 10ද 15ද 50ද ඒ සෑම මට්ටමකම කළමනාකරුවන්ට වගකීම් පැවරෙන ආකාරයෙන් බලතල සහ වගකීම් පැවරෙන ආකාරයෙන් සැලසුම් කරන්න දියත් කරන්න ඕන. අතිශය වැදගත් ඒක. තේරුණාද? සෑම මට්ටමකම කළමනාකරුවන්ට බලතල හා වගකීම්. මතකනේ මේ දෙකේ සම්බන්ධය? බලතල කියන්නේ අධිකාරිය. යමක් කරන්න ලැබෙන අවසරය. ඒ අවසරය ලැබීමත් සමගම නිකන් ඉන්න බෑ. ඒ අදාළ රාජකාරී නිම කරලා ඉහළට වාර්තා කරන බැදියාවක් ඇති වෙන වගකීම. එහෙනම් බලතල ලැබීමත් එක්කම වගකීම් ඇති වෙන නිසා අපි බලතල හා වගකීම් එකටමයි කියන්නේ. බද්ධ සංකල්ප දෙකක් නේ. මේක කපල් කන්සෙප්ට් එකක්. බලතල හා වගකීම් පැවරෙන පරිදි ක්‍රියා කිරීම. ඊළඟට තවත් වැදගත්ම එකක් අපි කතා කරොත් හොඳයි කියලා හිතෙනවා. ඒ තමයි 6 වෙනි එක. ඒ තමයි සැලසුම්කරණයේ ක්‍රියාත්මක වෙද්දී සමහර ආයතනවලදී මෙවැනි මේ මූලධර්ම සියල්ලම යථාර්ථයක් වෙන්න ඕන. සමහර ආයතන ස්වභාවය අනුව මූලධර්ම වලින් බහුතරයක් යථාර්ථවාදී වුණාම ඇත්ත වුණාම ක්‍රියාත්මක වුණාම ඇති. තේරුණාද? අනිවාර්යයෙන්ම සෑම ව්‍යාපාරයකටම දැන් මේ සැලසුම් කරන මූලධර්ම තියෙනවානේ 10ක් පමණ. 10ම සක්‍රිය වෙන්න ඕනේ. සමහර ඒවාට විතරක් 10ම සක්‍රිය වෙන්න ඕනේ. සමහර ඒවාට 10ම සක්‍රිය වීමේ අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. තේරුණාද? දැන් අපි කිසිදු අවස්ථාවක සැලැස්මක් හදන්නේ සදාකාලිකව. අපිට මොන ශ්‍රේෂ්ඨයක වුණත් ක්‍රීඩා තරඟයකදී වේවා, දේශපාලන කටයුත්තකදී වේවා, එහෙම නැත්නම් විනෝදකාමී කටයුත්තක වේවා, අධ්‍යාපන කටයුත්තකදී වේවා අපිට සදාකාලිකව අවුරුදු ජීවිතයේ තියෙන කම්ම එකම සැලැස්මෙන් වැඩ කරන්න බෑනේ. සැලසුම්කරණය සහ සැලැස්ම නිශ්චිත කාලයකට පමණක් සීමා වෙනවා. කාලානුරූප බව කියන එක අනිවාර්යයෙන්ම තියෙනවා. නිශ්චිත කාලයකට පමණයි මේ සැලැස්ම හදන්නේ. ඒ කාලය අවසන් වීම සමගම අපි අලුත් සැලැස්මකට යන්න වෙනවා. ඒ නිසා අපි සදාකාලිකව ගෙන යාමේ අරමුණින් සැලසුම් කරණයක් සකස් කරන්න ගියොත් අමාරු වෙනවා. කරන්නත් බෑ. තේරුණාද? එහෙනම් ලියන්න ඕන නිශ්චිත කාලයකට. නිශ්චිත කාලයකට අදාළ වීම. නිශ්චිත කාලයකට අදාළ වීම. ඔය වගේ සැලසුම් කර මූලධර්ම කීපයක්ම ක්‍රියාත්මක වෙනවා. හරිනේ? අපි බලමු ඊළඟ ප්‍රශ්නයත් එහෙනම් 2018 මහපු
45 වන ප්‍රශ්නය. පාලන ක්‍රියාවලියක් ආයතනයකට වැදගත් වන හේතු 4ක් ලියන්න. පාලන ක්‍රියාවලිය කියද්දිම ඔබට ඔළුවේ හොල්මන් කරන්න ඕනේ, ඔළුවට දැනෙන්න ඕනේ, මනසට දැනෙන්න ඕනේ. කළමනාකරණ ක්‍රියාවලියේ ප්‍රධාන ශ්‍රේතයන් 4 අවසාන ශ්‍රේතයේ අවසාන කළමනාකරණ මූලිකාංගය තමයි පාලන කරන්නේ නැත්නම් පාලනය. පාලනය කරන්නේ මොකද්ද? දල වශයෙන් වැරදි කිරීම. පාලන කරන්නේ සැලසුම් කරන්නේදී බිහි කළ සැලැස්මේ තියෙනවා අපේක්ෂිත ප්‍රතිඵල. හරිද? ඒ අපේක්ෂිත ප්‍රතිඵල සමග සත්‍ය ප්‍රතිඵල සංසන්දනය කරලා අපේක්ෂා කරපු ආකාරයෙන්ම මෙහෙයුම් කටයුතු වෙනවද නැද්ද කියලා තීරණය කිරීමත් නොවේ නම් වෙනස් වීම නැත්නම් විචලතා නැත්නම් දුර්වලතා හඳුනාගෙන ඒවා නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගැනීම තමයි පාලනය කියලා කියන්නේ. එහෙනම් අන්නේ පාලන ක්‍රියාවලියක් ආයතනයකට වැදගත් වන හේතු. පාලනය අවශ්‍යයි. එකක් තමයි වැරදි. වැරදි නැත්නම් දෝෂ. දෝෂ බැහැර කිරීමට. බැහැර කිරීමට හෝ අවම කිරීමට. දෙකම හරිනේ. හෝ අවම කිරීමට. සමහර දෝෂ අපට 100%ක්ම නිවැරදි කරන්න බෑ. සමහරව 100%ක්ම අවම කරන්න පුළුවන්. කියන්නේ බැහැර කරනවා කියන්නේ ශූන්‍ය මට්ටමකටපත් කරන්න. හරිද? අවම කරගන්න කියන්නේ ශූන්‍ය කරන්න බෑ. ලොකු බලපෑමක් ඇති නොවන මට්ටමින් අපිට පුළුවන් ඒව පාලනය කරගන්න. දෙවෙනි එක තමයි දැන් මේ වැරදි හඳුනගත්තොත් නිවැරදි කරන්නේ. නිවැරදි කරොත් හොඳයිනේ. දෝෂ නැතුවම ඉලක්ක වලට යන. එතකොට සම්පත් නාස්තිය අඩු වෙනවා. පිරිවැය ඉතුරු වෙනවා. සේවක මහන්සිය අඩු වෙනවා. සේවකයන්ගේ තෘප්තිය ඉහළ යනවා. එහෙමනේ වෙන්නේ. ගුණත්වය ඉහළ යනවානේ. තේරෙනවද? ගුණත්වය ඉහළ ගියාම ඉල්ලුම වර්ධනය වෙනවා. ඒ නිසා වැරදි හඳුනගෙන වැරදි නිවැරදි කරන්න නම් පාලනකරණයක් ඕනේ. පාලනයක් නොතිබුණා නම් පාලනකරණයක් කන්ට්‍රෝලින් සිස්ටම් එකක් නොතිබුණා නම් කවදාකවත් වරදක් නිවැරදි කරගෙන හැකියාව ලැබෙන්නේ නැහැ. එහෙමනම් ඊළඟ එක තමයි වැරදි නිවැරදි කර ගැනීම සඳහා වැරදි නිවැරදි කර ගැනීම සඳහා ඊළඟට පාලනකරණයේ තමයි තේරෙන්නේ ලොකු වැරදි සිදු වෙලා නැහැ. හරිද? වෙලා තියෙන්නේ සිස්ටම් එක වැරදි. ඒ කියන්නේ ක්‍රියාවලිය වැරදි. අපේ මෙහෙයුම් ක්‍රියාවලිය ස්ථාපිත කරපු මෙහෙයුම් ක්‍රියාවලිය වැරදි. ඒ කියන්නේ මෙහෙයුම් ක්‍රියාවලිය එක්ක පිරියත, කම්මල් පිරියත වැරදි. කම්මල් පිරියත මතකනේ කාර්ය ස්ථාන නිසි පිළිවෙලකට ඒකාබද්ධ කරලා ස්ථානගත කිරීම වැරදි. එහෙම නැත්නම් සංවිධාන ව්‍යුහය වැරදි. තනතුරු වැඩි, කළමනාකරන තනතුරු වැඩි, පරිපාලන වියදම් වැඩි. තීරණ ගන්න ගියාම කළමනාකර ගොඩාක් දීර්ඝ සාකච්ඡා කරලා තීරණ පමා වෙලා ගන්න. ඒ සමයේ කළමනාකරන තනතුරු අඩු කරන්න ඕන. එක්ක පාලන අවකාශ පුළුල් බරයි. එක් කළමනාකරුවගේ පාලනයට අධීක්ෂණයට විශාල පිරිසක් ලක් කරලා තියෙනවා. එක්කෙනෙක්වත් හරියට අධීක්ෂණය කරන්න බෑ. ඒ නිසා සේවකෝ නිකන් ඉන්නවා. වැඩ කරන්නේ නැහැ. අපි කියන අයිස් ගහනවා කියලා. අන්නේ වගේ ක්‍රියාවලිය වල වෙනස්කම් ඇති කරන්න නම් ඒ වෙනස්කම් ඒ වැරදි දැනගන්න එපා. අන්නේ ක්‍රියාවලිය නිවැරදි කරගන්නත් පාලන කරන්න අවශ්‍ය වෙනවා. තේරෙනවද? එහෙනම් අදාළ ක්‍රියාවලි අදාළ ක්‍රියාවලීන් නිවැරදි කර ගැනීමට ඊළඟට ඕනෑම ව්‍යාපාරයක නිෂ්පාදිතයක් බිහි කරනවා. ප්‍රොඩක්ට් එකක්. එක්කෝ භාණ්ඩ එක්කෝ සේවා. දැන් සේවා බිහි කරන ව්‍යාපාරය අපි දකින්නේ නැහැ. අපිට දැනෙන්නේ නැහැ. අපි හිතන්නේ නැහැ. ඇතැම් පිට පිළිගන්නේ නැහැ නිෂ්පාදනයක් වෙනවා කියලා. භෞතිකව ස්පර්ශ කරන පුළුවන් දෙයක් නිෂ්පාදනය වෙන තරක පිළිගන්නවා. දැන් මේකරි නිෂ්පාදනය කරනවා. පාන් සාප් මේ පාන් පිටින් පොල්ලින් හදන භාණ්ඩ නිෂ්පාදනය කරන පිළිගන්නවා. අපි හිතමු ඇඟලුම් කම්මලක ඇඟලුම් නිපදවනවා කියලා අපිට පේනවා දැනෙනවා. අධ්‍යාපන ආයතනයක සේවා නිපදවනවා කියලා දැනෙන්නේ පේන්නේ. නමුත් නිෂ්පාදිතයක් වෙනවා. අන්නේ නිපදවන භාණ්ඩය හෝ සේවාව කියන නිෂ්පාදිතේ මොකද්ද වර්ධනය වෙන්නේ? ගුණත්වය. ගුණත්වය වැඩි කරගන්න නම් ඒ නිෂ්පාදනයේ සහ නිෂ්පාදන ක්‍රියාවලියේ විවිධ අධීරයන් තුලදී
වෙන්න පුළුවන් දෝෂ වැරදි බැහැර කරගන්න ඕනේ. ඒක කරන්නේ මොකෙන්ද? පාලනය මගින්. එහෙමනම් නිමැවුම් වල ගුණත්වය වර්ධනය කර ගැනීම සඳහා වර්ධනය කිරීම සඳහා ගුණත්වය වර්ධනය කරගන්න අනිවාර්යයෙන්ම පාලනයක් අවශ්‍යයි. තවත් තියෙනවා අපි ලියමු තව එකක් නේ. ස්ටෑන්ඩ් බයි. ඒ තමයි පිරිවැය. පිරිවැය අවම කර ගැනීමට. පිරිවැය අවම කර ගැනීමට. දැන් යම්කිසි නිෂ්පාදන ක්‍රියාවලියක් නිමා වූ පසු වෙච්ච දෝෂ හඳුනගෙන නිවැරදි කරන්න ගියොත් අපට ලොකු පිරිවැයක් දරන්න වෙනවා. ඒක යථාර්ථයට පත් කරන්න. පාලන ක්‍රියාවලදී වෙන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය මුලදී, මැදදී, අගදී කියන අවස්ථා තුනකදීම කාර්ය සාධනය මැනීමේ ක්‍රම මගින් මැන බලනවනේ. තේරෙනවද? මැන බලලා දෝෂ හඳුන ගන්නවනේ. එතකොට ආරම්භයේදීම වැරදි හඳුනගත්තොත් ආරම්භයේදීම නිවැරදි කර ගැනීමෙන් අනවශ්‍ය වියදම් අඩු කරගන්න පුළුවන්. එහෙනම් සමස්ත මෙහෙයුම් පිරිවැය පාලනය කරගන්න පුළුවන්. තේරෙනවද? නැත්තම් දිගින් දිගටම වැරදි වුණා නම් මොකද ඒවා අනිවාර්යම අතිරේක අලාභ අනතිරේක පිරිවැය වෙනවා. එහෙනම් පිරිවැය අඩු කරගන්න පුළුවන්කම ලැබෙනවා පාලන ක්‍රමයේ මගින්. අනිත් එක තමයි දැන් ව්‍යාපාරයක කාර්ය සාධනේ මනින්න එපයි. කාර්ය සාධනේ මනින්නේ මොකෙන්ද? පාලන කරන්නේ. කාර්ය සාධනේ මැන බැලුවොත් අපට තේරෙන්නේ මේකේ ප්‍රගතිය හෝ පසුබෑම. ප්‍රගතිය හෝ පසුබෑම තේරුම් ගන්න කාර්ය සාධනේ මනින්න ඕනේ. මනින්නේ මොකෙන්ද? පාලන කරන. ඒ නිසා පාලන කරන්න අත්‍යවශ්‍යයි. එහෙනම් ඒකත් අපි ලියමු. කාර්ය සාධනය මැන බැලීමට. ඔයගේ අවස්ථා නැත්නම් හේතු කීපයක් නිසා පාලන කරන්නත් අත්‍යවශ්‍ය වෙනවා. ඔව් දරුවනේ එතකොට අපි අද පාඩම් පරිච්ඡේදයේ මූලිකවම සාකච්ඡා කළේ විෂය නිර්දේශයේ වැදගත්ම ඒකකය වන කළමනාකරණ හේවත් කළමනාකරණ මූලිකාංක කියන පාඩමට අදාළව 2000 වර්ෂයේ සිට කිව්වට 2000 ඉඳන් 2010 දක්වා තිබුණේ බහුවර්ණ ප්‍රශ්න විතරයිනේ. වාස්තවිකට තිබුණේ නැහැ සැපීම් වර්ගයේ ප්‍රශ්න තිබුණේ නැහැ. තිබුණේ 11 ඉඳන්. ඒ නිසා 2011 සිට 2018 දක්වාම 19 20 21 අපි වෙනම පේපර්ස් තුන සාකච්ඡා කරනවා කියලා කිව්වනේ ඉදිරියේදී. 2011 සිට 18 දක්වා සැපීම් වර්ගයේ ප්‍රශ්නවල කෙටි නිශ්චිත පිළිතුරු සපයන අභ්‍යාස අපි ගණනාවක් සාකච්ඡා කළා. තේරුණාද? ඒකට ප්‍රධාන පාලක පරීක්ෂකවරයා අපේක්ෂා කරන පිළිතුරු ධාරිතාවේ ඒවට ලැබෙන ලකුණු ප්‍රමාණය උදාහරණ සෑම ප්‍රශ්නයකම ලකුණු 2යි. තේරුණාද? ඒ ලකුණු ලැබෙන ආකාරය ගැන හොඳ විග්‍රහයක් කළා. ඒ වගේම ඒ ප්‍රශ්න සාකච්ඡා කිරීමේදී යම්කිසි මාතෘකාවක සියලුම විෂය කරුණු ඒ මාතෘකාවට විෂය නිර්දේශයෙන් ගොනු කරපු සියලුම විෂය කරුණු වල අන්තයන් වෙතත් ගමන් කරලා ඒ විෂය කරුණු හඳුනාගත්ත යුතු බව ඔබ තේරුම් ගන්නට ඇති. මොකද සෑම විෂය කරුණකම අන්තයන් වෙත ගිහිල්ලා නැත්නම් මේ වාස්තික අභ්‍යාස වලට අපිට මුහුණ දීම හැකියාව නැහැ. ඒක තමයි ඔයගොල්ලෝ දෙවන ප්‍රශ්න පත්‍රයේ ලියන ලකුණු 80 85 ගෙන අරගෙන තියෙද්දි මේක ලියද්දි ලකුණු 40 45ට වැටෙන්නේ අන්න ඒ නිසා. ඒ නිසා සෑම මාතෘකාවකම සෑම මූලික විෂය කරුණු විතරක් නෙවෙයි ඒවේ විෂය කරුණු අවසානයේ දක්වා අන්තයන් දක්වාම හදාarලා තියෙනවා. ඒ අන්තයන් දක්වා ඔබ විෂය කරුණු ස්පර්ශ කරලා තියෙනවා නම් ඔබට සාර්ථකව ලියීම හැකියාව තියෙනවා. පැහැදිලිනේ? රයිට්. අපි එහෙනම් ඊළඟ පාඩම් පරිච්ඡේදයෙන් උත්සාහ කරනවා මේ වගේම මේ සැපීම් වර්ගයේ ප්‍රශ්නවල කෙටි නිශ්චිත පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නවලට ආදර්ශ ප්‍රශ්න කීපයක් නැත්නම් විභාග අනුමාන ප්‍රශ්න කීපයක් විශේෂයෙන්ම 2022 සහ 23 විභාග දෙක අනුමාන කරලා මම මහන්සිලා හදපු ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරන්න.